नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से वाणी अद අපගේ ධර්ම සාකච්ඡාව අපි වෙනදා පවත්වන ස්ථානයේ වෙනස් කරලා අද මෙතෙන්ට බෞද්ධ මන්දිරයේ ධර්ම සාකච්ඡාවක් පැවැත්වීමට අපගේ කුමාරගේ මහත්මයාගේ විශේෂ උනන්දුවක් ඇති වෙලා තමන්ගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් වැඩි පිරිසකට මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට සලස්වමු කියන යෝජනාව අනුව අද අපි මේ මධ්‍යස්ථානයේ පැමිණියේ. මේ දවස්වල මේ ඇත් සතියෙන් අයින් කරලා ලෝකේ දකින්න හැ. ඉතින් අද ඒ ආබාධයක් තියෙද්දි තමයි එදා අපි මේ 28 වෙනිදා මේ ධර්ම සාකච්ඡාව තියමු කියලා ගිය මාසේ තීරණය කළේ. මම ඒක වෙනස් කරන්න එපා. මම කොච්චර අමාරුකම් තිබුණත් එනවා කියලා. ඒ නිසා අමාරුවක් නැහැ. ඉතින් ඔය ඇහින් කඳුළු එකක් පහින් එක තමයි වැඩි. ආබාධ අඩු වෙගෙන යනවා. ඉතින් ඒකට බය වෙන්න නරකයි කවුරුවත්. අපිට මේ ඇස් දෙකක් දීලා තියෙන්නේ මේ ලෝකේ ජීවත් වෙන්න. මේක නිවන් දකින්න දීලා තියෙන ඇස් දෙකක් එහෙම නෙවෙයි. මේ ලෝකේ දකින්න ඇස්. මේ ඇස් දෙකෙන් ලෝකේ දැකලා අපේ ඇතුලේ දැන් කොච්චර ලෝකයක් හැදිලා තියෙනවද කියලා කල්පනා කරන්න. ඒ ලෝකේ තමයි අපි ජීවත් වෙන්නේ ඇහෙන් දකින්නකොට. ඒ නිසා ඒ ලෝකේ තුල නිවනක් නැහැ. නිවන් දකින්න නම් මේ ඉන්ද්‍රියන් හයම අපි විමුක්ත වෙන්න ඕන. ඒ නිසා කවුරුවත් බය වෙන්න ඕනේ නැහැ. ලෝකේ දකින්න ඇගලවලා දැම්මා අනිත් ඇය ගැලෙව්වත් මට දැන් ප්‍රශ්නයක් නෙවෙයි කන වෙලල්ලගෙන යන්න කවුරුහරි ඉන්නවා. ආලෝකයේ දකින්න හැටමයි උපදවා ගන්න ඕනේ. ඒක උපදවන්න බාධාවක් නැහැ. ඒක කාටවත් මේ පොදුවේ අයින් කරන්න බෑ. අපි උපදවා ගන්න ඕනේ නියන්නේ ආලෝකයේ දකින්න. ඒක තමයි සෝතාපන්න ඥානය කියලා කියන්නේ. කොණ්ඩඤ්ඤත් විරජං පීඨමලං ධම්මචක්ඛුං උදපාදි කියලා බුදුන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව අවසානයේ කොණ්ඩඤ්ඤ තමුසාට ධර්මයේ දකින්න ඇහැ පහළ වුණා. එතකොට ධර්මයේ දකින්න බෑ මේ ඇත්තේ. උල්කේ වන්ට පුළුවන්. ඒ නිසා අපි මහන්සි වෙන්නට ඕන සෑම කෙනාම මේ ලෝකේ ජීවත් වෙනකොට මේ ධර්මයේ දකින්න ඇහැ උපදවා ගන්න. ඒක තමයි බුදුන් වහන්සේගේ පළවෙනි අරමුණ. ඒක ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී පැහැදිලි කරනවා. පළමුවෙන්ම පස්වන මහණුන්ගෙන් කොණ්ඩඤ්ඤට ලබා දුන්නේ ධර්මයේ දකින්න ඇහැ. ඊට පස්සේ ධර්මයේ දකින්න පුළුවන්. ඒක තමයි සෝතාපන්න තත්ත්වයටපත් වුණා කියන්නේ. එතකොට මේ ධර්මයේ දකින්න ඇහැ ඉපදුනාට පස්සේ අපි මේ භෞතික ලෝකයේ ඇහැට පේන දේවල්, කනට ඇහෙන දේවල්, නායට දැනෙන දේවල්, දිවට දැනෙන දේවල්, කයට දැනෙන දේවල් බදා ගන්න එක අඩු කරගන්නවා. ඒවෙන් විඳින්න තියෙන ආසාවල් අපේ අඩු වෙනවා. අඩු වුණාම අපි මේ විඳීමෙන් කවදා හරි විමුක්ත වෙනවා. අපි දැන් උදේ නැගිටද ඉඳන් රැඳින්නට යනකම් අපි විඳින මිනිස්සු මොනෙන්ද අපි විඳින්නේ? ඇහෙන් දකින්න රූපේ විඳිනයක් ලබනවා. කල්පනා කරන්න. තමයි ඒක පුදුලි හොයන්නේ. අපි රූපයක් දැකලා ඇහෙන් එක්ක මනාපයි කියලා උපල්ලා ගන්නවා. එක්ක අමනාපයි කියලා අල්ල ගන්නවා. ඔය දෙක අල්ලගෙන මනාපණන් ඉතින් ඒක බදා ගන්න ලගනවා. අමනාපණන් ඒකත් එක්ක ගැටෙනවා. අද ඒක තමයි මේ ලෝකය. දැන් රැ වෙනකම් මේ ලෝකයේ සිද්ධ වෙන්නේ ඕක.
ඉතින් එක ඉන්ද්‍රියක් නෙවෙයි අපිට තියෙන්නේ. කනකුත් තියෙනවා. ඕකට මේ ලෝකයේ තියෙන ශබ්ද රූප වඩියෝ. ඒකත් අල්ලගන්නවා. එක්ක මනාපයි එහෙම නැත්නම් අමනාපයි කියන්නේ. මනාපණ ඉතින් විදිනවා. අමනාපණ ගැටෙනවා ඒකත් එක්ක. ඒකත් එක්තරා විඳිනවා. ඉතින් මනාපයෙන් විඳින එකට රාගය කියනවා. අමනාපයෙන් විඳින එකට ද්වේෂය කියලා කියනවා. ඉතින් අපේ ජීවිතයේ දවස ගත වෙන්නේ කොහොමද කියලා බලන්න. තමන්ගේ ජීවිතේට හැදෙන්නේ. එක වෙලාවකට සතුටුසෙන් ඉන්නවා. උදේ නැගිට දැනෙන්න තව උහුලක් කනකොට මගෙන ඇට කියනක් විතර ඉඳලාගෙන ඉන්න වෙලාවක් තියෙනවා. ආයෙත් මිනිස්සෙක් එක ගැටෙනවා. කඩ ඔය දෙකින් තමයි විචාර වින්දනයක් අපිට ලැබෙන්නේ. නායකුත් තියෙනවා. ඉතින් මේකෙන් නම් එච්චර අමාරු වෙන්නේ නැහැ කවුරුවත් නේද? ඔය සුවදෙ ඩිංගක් විච්ච කියලා ලක්ෂ කෑල්ල ගාලා මොනේ හේතුව කියලා එහෙම අමාරුවක් වෙන්නවද? නෑ. ඒ වින්දන වලින් ඒ තරම් අමාරු වෙන්නේ නැහැ. ගති ජීවත් වෙනවා. තව ඉන්දියා. ඕකටත් හැම්බෙනවා. අපේ කාණ්ඩෝන ඉතින් මිනිස්සේ කාණ්ඩෝනන්නේ බොණ්ඩෝනන්නේ කොහොමද මොකටද? අපි කාණ්ඩෝනන්නේ මොකටද? බඩගින්න නැති කරගන්න. බඩගින්න නැති කරගන්න දැන් කණ්ඩල ඇක්කරයි. ඉතින් මෙතනින් කාලය ඇවිල්ලා ටවුමට ආපුවාම ආපහු අපේ එහෙම දැක්කාම කන්නේ බඩගින්නද? විදිහට මේ සෑහෙන මුදලක් යනවා. ජීවත් වෙන්න බෑවද? ඇයි? බඩගින්නට කරවන මේ කෑම ඇති. මොකද මේවලත් මම කියන්නේ. අපි බඩගින්නට කරවන අපිට ඕන තරම් මේ ආහාර. අද අපිට විඳින්න කම නිසා මුදල් මදි. සම්මතයේ තියෙන මේල් කීයද? 3ක්. උදේ, දවල්, රාත්‍රියේ. අපි කීචරයක් කනවද දවසකට නැගිටලා ඉන්නකොට? මේවර කල්පනා කරන්නේ නැහැ. ඉතින් අපි බුද්ධ ආගම්කාරය. අපි ඉතින් බුද්ධ ආගම්කාරය ලෝකේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. අපේ චින්තනය දකින්නේ නැත්නම් ඒ මිනිස්යා බුද්ධ ආගම්කාරයෙක් නෙවෙයි. මලක් පහන පූජා කළාට බුද්ධ ආගම්කාරයෝ වෙන්නේ නැහැ. කයි උන්වහන්සේගේ පංචවන්තාන අයන් නමෝ නායන් නමෝ දුප්පඤ්ඤාණ මාගේ මේ ධර්මයේ ප්‍රඥාවන්ත මිනිසා සඳහා මිස මෝඩයින් සඳහා නොවේ. අද අපි දත්තෙන් ගැලවිලා ඥානවන්ත මිනිස්සු වෙන්න ඕන. අපි මේ ලෝකේ ඇලි ඇලි ගැටි ගැටි ඉන්නේ ඇතිද? අපි දැන් වයෝවෘද්ධ වෙගෙන යන්නේ. මේ යනකොටවත් මේක ඩිංගක් තේරුම් අරගෙන අපි අවබෝධයකටපත් වෙලා මැරෙන්න ඕනේ. එතකොට අපි ගමන කෙටි වෙනවා ටිකක් අය. එතකොට ජීව ගැන ඒ කතා කරන්නේ. බොන්දෝන්නා මේ ඇල්ලතර විතරද බොන්නේ? මේකට පාට දාගන්න ඕනේ බොන්දෝන්නා. ඉබහරට කරගන්න නෙවෙයි අපි බොන්නේ. අපි බොන්නේ විඳින්න. මේ අපේ තියෙන වැරදි අපි දකින්නට මේවා ඔක්කොම කර මොකද කියන්නේ? වගේවත් නිවන් සම්පත් ලැබේවා සාදුනාතුලා. දැන් කී දෙනෙකුට හම් වෙලා තියෙනවද? ඌව කර නිවන් සම්පත්. මේ සත්‍යයක් අවබෝධ කරගන්නේ නැතුව නිවන් දකින්න බෑ. බුදුන් වහන්සේ මේ නිවන තියෙන තැන කියලා දීලා තියෙන්නේ. මේ නිවන් දකින්න
වෙන රූපයකට යන්න ඕනේ නැහැ. අද මිනිස්සු නිවන් දකින්න බලයෙන් ඉන්නේ කවදායි පස්සේ දුව යන්න කියන්නේ. ඒ ගහන්නේ බැන. යාට කවද්ද නිවන් සම්පත් ලැබෙන්නේ? මරුණාට පස්සේ. මරුණාට පස්සේ නිවන් සම්පත් හොයන්නේ. මේක මේ මැරිලා ලබා ගන්න නිවන් සම්පතක් නෙවෙයි බුදුන් වහන්සේ ලෝකෙට ඉදිරිපත් කළේ ජීවත් වෙනකොට ලබන්නා වූ නිවන. උන්වහන්සේ පිරිනොම් පාරට බුදුනේ. රහතන් වහන්සේලා රහත් වෙන පිරිනොම් පාර මේ ජීවමාන කාලේ. ඒකෝ මේ ජීවමාන කාලේ නිවන් සම්පත ලබන්න ඕනේ. බැලරකින් නෙවෙයි. නිසා ඒ නිවන තියෙන්නේ කොහෙද කියලාවත් අද මිනිස්සු දන්නේ නැහැ. දැන් කවුරුන් 2500යි නෙවෙයි 600 කුටි වඩා. බුදුන් වහන්සේ ලෝකේ පහළ වෙලා අවුරුදු 2600 කුටලා අද අපේ ලංකාවේ මේ කිඳුල ගවේෂණ සාකච්ඡාවක වෙරින්ට මම කියන්නේ. ඒ අයගෙන් නම් අහුවොත් කියයි නිවන තියෙන්නේ කොහෙද කියලා. තව කෙනෙක්ගෙන් අහුවොත් ඒ මොයි විදේශිකයෙක්වත් ඇවිල්ලා නිවන තියෙන්නේ කොහෙද කියලා අහුවොත් කීකෙනෙකුට උත්තර දෙන්න පුළුවන් වෙයි. කියයි දිව්‍ය ලෝක 6ටුගේ බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. ඒ බ්‍රහ්ම ලෝක 16 උඩින් තමයි නිවන ඇත්තේ මහා මේරු පර්වතයේ බුදුනේ කියලා. එමනේ පොත්වල තියෙන්නේ නිවන තියෙන්නේ කොහෙද කියලා අපි දැනගෙන ඉන්න ඕන නිවන් දකින්න කලින්. යන තැන දන්නේ නැතුව යන තැනට පාර දන්නේ නැතුව කාටද යන්න පුළුවන්? අනුරාධපුරේ කියලා එකක් තියෙනවා කියලා දන්නේ නැත්නම් අපි අනුරාධපුරේ යන්නවද? යනවද? නේ? එහෙමනම් ඉස්සර දැනගන්න අනුරාධපුරේ කියලා එකක් ලංකාවේ තියෙනවා. ඊට පස්සේ ඕක තියෙන්නේ කතරගම පැත්තේද? ඒව නැත්නම් ත්‍රිකුණාවලේ පැත්තේද? මන්නාරම් පැත්තේද? යාවලේද? කොහෙද කියලා ඊට පස්සේ තියෙන බඳ ගන්න ඕන. අනුරාධපුරේ තියෙන උතුරුමැද පළාතේ මේ දඹුල්ලාහරා කැකියාවහරා මේ අනුරාධපුර නගරයේ උතුරට යන පාරේ හමු වෙන තැන. එතකොට මේ මිනිස්සයා උතුර බලාගෙන තියෙන පාරක් හරි දිගේ පයින් හරි යනවා. එතකොට තියෙන තැන දැනගන්න. එහෙමනම් නිවන් දකින්න නිවන කියලා එකක් තියෙනවද? කොහොමද ඒක තියෙන්නේ? ඒකට යන්නේ කොහොමද? කකුල් දෙකෙන්ද? අනිත් ඔක්කොටම යන්න පුළුවන් එක එක තැන් වලට කකුල් දෙකෙන්. නිවනට කකුල් දෙකෙන් යන්නට බෑ. නිවනට යන්නේ මනෝමය මාර්ගයක්. මනසින් යන ගමන. නිවනට යන්න තියෙන්නේ හිතේ. ඒක මනෝමය ගමන. මනෝපුප්පංගමාතම්ම. මනස පූර්ව ධර්මයක් මේ. එමනම් බුදුන් වහන්සේ නිවන තියෙන තැන කියලා දීලා නිවනට යන්න පාර කියලා දුන්නා. අහගන්න නිවන තියෙන තැන බුදුන් වහන්සේ පද 4කින් කිව්වා. නිවන තියෙන තැන පද 4කින් කිව්වා. සතංච විවටං හෝති ආලෝකෝ පස්සතාවිව සම්තිකේ නවිජානන්ති මග ධම්මස්ස කෝවිදා. ඔය මේ ධම්මපදයේ කියන්නේ සුත්ත නිපාතේ ද්වේතානුසුත්ත දේශනායි. මේ ධම්මපදයේ තියෙන නිවන තියෙන තැන කියලා දුන්නා. සතංච විවටං හෝති නිවන කාටවත් ආවරණය කරන්න බෑ. අනිත් තැන් වලට නම්
අපි වැට ගහලා අපේ වත්තට ඇතුල් වෙන්න එහෙම නැහැ. આવොත් පිළිදිනවා. ඒ ලෞකික ලෝකේ වැටවල් ගහගලා තියෙනවා. නිවනට කාටවත් වැටවල් ගහන්න බෑ. ඒකයි මේ බුදුන් වහන්සේ කියන්නේ. සතංච විවටං හෝති මේ නිවන සත්පුරුෂයන්ට විවෘත වූ තැන. විවෘත වූ ධර්මතාවය. සත්පුරුෂයින්ට බෑ. අද ඉන්නේ වැඩියක් කවුද පුතා? සත්‍ය දෙකද අසත්‍ය දෙකද? ප්‍රවෘත්ති ආරම්භ වෙන්නේ සත්පුරුෂෝද ලංකාවේ? අද ප්‍රවෘත්ති ඕෆ් කරන්න වෙලා කියනවා අනුකට. කපාපුවා කොටාපුවා මරාපුවා තමයි අපි දකින්නේ. මේ මිනිසා. එතකොට සතංච විවටං හෝති මේ සත්පුරුෂ ජනතාවට නිවන විවෘත ස්ථානයක් හරියට ඒක දකින්න පුළුවන් ආලෝකෝ වර්ෂතාවිව ආලෝකේ දකින්නා වගේ නිවනක් දකින්න පුළුවන්. ඊට පස්සේ කියන දේ කියලා දෙනවා. ශාන්තිකේන විඥානං නිවන තියෙන්නේ තමන් ගාව. මෙතනමයි නිවනක් තියෙන්නේ. තමන්ගේ චිත්ත සංතානයේ තුල තමන්ගේ නාමය තුල නිවන තියෙනවා. ඒකයි ශාන්තිකේන විඥානං. ශාන්තිකේ කියන වචනේ පාවිච්චි කරන මම ශාන්තිකේන සත්‍යයක්වත් නැත්තේ කියලා කියන්නේ තමන්ලට අම්මලා නෙවෙයි. ශාන්තිකේ කියන්නේ තමන් ගාව. නිවන තියෙන්නේ තමන් ගාව. කපුල් දෙකෙන් යන්න ඕනේ නිවන හොයාගෙන. තමන් ගාව නිවන තියෙන්නේ. නමුත් ශාන්තිකේ නර්ජාන තමන් ශාන්තිකේ තියෙන නිවන මේ මිනිසා දකින්නේ නැත. ඇයි මගා ධම්මස්සකෝ විදා මෙන්න හේතුව වෙන්නවා බුදුන් ඕන දෙයකට හේතුඵල ධර්මයක් තියෙනවා බුදුදහමේ. ඇයි නිවන් දකින්නේ නැත්තේ? ඇයි මිනිසාට මාගාව කියන නිවන පේන්නේ නැත්තේ? ඔඩුකෙඩිය නිවන දිවාගෙන තමන් ගාව කියන නිවන නැතුව නිවන් හොයන්න යනවා. ගමදිව යනවා. නිවන් හොයාගෙන වටවන්දනා යනවා. තමන් ගාව කියන නිවන දකින්නේ. එතකොට ඇයි දකින්නේ නැත්තේ? මගා ධම්මස්සකෝ විදා මේ මෘගයෝ කියලා තිරිසන්නු කියලා જાතියක් ඉන්නවනේ. ඔය තිරිසන්නු දෙයින් රෑ වෙනකම් මොනවද හොයන්න කියන්නකෝ. හරක් ඉන්නවා, බල්ලෝ ඉන්නවා, පක්ෂි වර්ග ඉන්නවා, විවිධාකාර සත්තු දිහා බලන්නකෝ. උදේ ඉඳන් රෑ වෙනකම් කාක් කියලා මොනවද හොයන්නේ? මේ කකුල් අතර කුයි නැට්ට කුයි තියාගෙන හම්කුට්ට කුයි තියාගෙන යන සතා මොනවද හොයන්නේ? ඒක අපි දෙන්නා මරාගෙන කනවයි. නිවන් හොයාගෙන යනවා. ඒ කාලේ ඉදිරියට යනවා තනකොළ ගහක් වයරි මොනවා හරි අඬු දෙවත් එක්ක ඒ ගහක් හරි කාලා ඒකත් විඳින්න හොයාගෙන යනවා. බල්ලත් විඳින්න හොයාගෙන යනවා. කාක්කත් විඳින්න හොයාගෙන යනවා. මේ දේශංගත සත්තු හැම දිනම විඳින්නේ හොයාගෙන යනවා. අන්න ඒ වගේ මිනිස්සු කොටසකුත් මේ ලෝකේ ඉන්නවා. මේ අපේ ලංකාව ගැන විතරක් නෙවෙයි උන්වහන්සේ සත්‍යෝ කියලා ගත්තේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක තුනේම සත්‍යය. විශේෂයෙන් කාම ලෝකයේ සත්‍ය. මනුෂ්‍ය ලෝකයේ හා දිව්‍ය ලෝකයේ හයේ ඉන්න කට්ටිය. අපි ඉතින් දෙයියන්ගේ පිහිට හොයනවා. ඒ මිනිහත් විදිහට හොයනවා. අපිට වෙස්මුණක් නැති. එතකොට මේ කාම ලෝකයේ ඉන්න සත්තු උදේ ඉඳන් රෑ වෙනකම් තීසංගත සත්තු වගේ වින්දනේම හොයාගෙන යනවා. මොකද මේ වින්දනේ කියන්නේ? ඇහැ පිනවන්න හොයනවා. ඒක නැති වෙනකොට කන පිනවන්න හොයනවා. ඒක නැති වෙනකොට නහය පිනව ගන්න දඟලනවා.
දිව විනවා ගන්න තකලනවා උදේට දවල්ට රැට අමතර වෙලාවල් වලට කය විනවා ගන්නත් ඒකටත් සමහරුන්ට වෙලාවක් නැහැ ඒක හොයනවා මෙන්න මේ වින්දනය හොයාගෙන යන මිනිසාට බුදුන් වහන්සේ මෙතන මගා කියන වචනේ භාවිතා කරනවා පාලියෙන් මගා කියන්නේ සංස්කෘත මෘග කියන වචනේ සංස්කෘත භාෂාවේ මෘගයෝ කියනවා ත්‍රිසංගත සත්තුන්ට පාලි භාෂාවේ මගා කියන මගා ධම්මච්චකෝ විදෝ මෘගයන් වශයෙන් හැතිරෙන ධර්ම අවබෝධයක් ලබන්නට මහන්සි වෙන්නට මෙන්න මේ ත්‍රිසංගත වෙනින් යුක්ත මිනිසාට තමාගාව තියෙන නිවන දකින්න බැරිය ඕකයි අපිට වෙලා තියෙන්නේ මේ මමත් ඇතුළු මේ ඔක්කොටම වෙලා තියෙන්නේ ඕකයි තමන් ගාව තියෙන නිවන දකින්න බැරි ඇයි මේ පහදක 6 ඇහැ කන නාය දිව කය මන මනේ කොහොමද විඳින්න හොයන්නේ ඇහෙන් නම් ඉතින් රූප දිහා බලනවා කනෙන් නම් මිහිරි සින්දු අරම මේවා හොයනවා නහයෙන් නම් ඉතින් ඔය රටේ තියෙන දැන් සුවඳ යාගි තියෙනවනේ ඌව සල්ලි දීලාගෙන අපි ওই ජූස් කූස් ගාලා ටිකක් අර මෙහෙම පිළිකගෙන නවිදින්න බලනවා කණ්ඩ ගියාම බඩගින්නට කන්නේ නැහැ මොකද දුවලා කන්නේ අපි විදින්න කරනවා ඇයි දුනුයි තමුයි දෙකක් ගානේ ඕක තනිකර කන්නත් බෑ දුනු හැමෝටම තනිකර කන්න බෑ ඕක සම්බලෙට ඩිංග දාපුවාම මොකක්ද තියෙන්නේ වින්දනය ඒකයි අර සුමේද තවුසත් මොකද කරා කියන්නේ බලන්නකො දීපංකර කතාවේ සුමේද තවුසා හිමාලයේ ගල්ලෙනක භාවනා කර කර හිටියත් මොකද්ද මතක් වුණා කියන්නේ ලුණු එකුණු හොයන්න හිතුණා ඕන් තපස් රකින්න ගියත් ලුණු එකුණු හොයනවා කියන්නේ මොකද්ද විඳින්න හොයනවා ඉතින් දැනුත් තපස් රකින්න කට්ටිය මේ ලුණු එකුණු හොයන්නේ නැද්ද ඉතින් අපි නිතර දෙවෙනි ලුණු එකුණු හොයනවා ඒ කට්ටිය ඉඳලා ඉන්නේකනේ සුමේද තවුසා තපස් රකින්න ඉඳලා හැබැයි ඒ හිටියත් ලුණු එකුණු හොයන්න උඩින් යන්නේ කකුල් අපිට ලුණු එකුණු විඳින්න දෙනවා මොකද පුතා යන්නේ අඩුකම්බි කොටවල එහෙම පේනවා ඒවා ලස්සන කතා හොඳට මෙනෙහි කරනවා නම් මේවන් මොනින් කල්පනා කරනවා නම් ආයෙ ගම්මන අහන්න ඕනේ අපේ හැටි අපිට තේරෙනවා එතකොට මෙන්න මේ විඳිනේ මේක හොයාගෙන යන ලෝකයක් හැදිලා තියෙන්නේ එහෙමනම් නිවන කියන්නේ මොකක්ද මේ නිවන කියන්නේ කල්පනා කරන්න හොඳයි අපි ගමු ඉස්සෙල්ලා විඳින්න ගියාම සැප තියෙන අය කියන්නේ කොහොමද මේ විඳින්න හොයන්න ගිහිල්ලා අපි සැපද විඳින්නේ අපි යම්කිසි වින්දනයක් හොයන්න ගියාම මොනතරම් දුක් කන්දරාවකට වැටෙනවද ඊළඟට විඳිනකොට මොකද වෙන්නේ අතිරසත් මොකද වෙනවා කියන්නේ කනකොට දුව මොකද වෙනවා කියන්නේ අතිරසත් පිටයි කියලා කියනෝනේ වින්දනේ වෙපා වෙනවා දැන් නිත්‍ය වින්දනයක් නෑ වින්දනයේ සැපක් නැත වින්දනයේ තමයි බුදුන් වහන්සේ දුක වශයෙන් ලෝකෙට පෙන්වුවේ
වින්දනයේ දුක වශයෙන් පෙන්නේ. ඒක තමයි බුදුදහමේ දුක්ඛ සත්‍ය කියන්නේ. අද අපි මොකවත් තේරුම් ගන්න නැතුව දුක්ඛ සත්‍ය කියන්නේ ඉතින් භාවනා කරනවා. අනිත්‍ය දුක්ඛ කියන්නේ මොනවද කියනවද දන්නේ නැහැ. තමන්ම දන්නේ කියන්නේ මොනවද කියන්නේ. මේ වින්දනයේ දුක එමනම් වේදියමානස්ස කෝපනාහං ඉදං දුක්ඛං විපඤ්ඤේමි. අනතීතාතන සූත්‍ර දේශනාවන් උත්තරේකායි. වේදියමානස්ස කෝපනාහං ඉදං දුක්ඛං විපඤ්ඤේමි. මේ වින්දනයේ දුක විඳීම දුක. ඇයි? විඳීමට ආසාව ඇති වෙනවා, විඳිනකොට එපා වෙනවා. එතකොට වෙන විඳීමක් වෙනවා. ඒකත් එපා වෙනවා. ඉතින් දැන් වෙනකන් අපි මේ එකක් අතහැරලා තව එකක් අල්ලගෙන විඳිනකොට මේ විඳින එපා වෙනවා. දැන් කෙලි නාට්‍යම් බලන්න ආසයි. එන්ටාවේ 6ට 4 දාලා ගියේ ඒකනේ ඕවා. නාලිකාව ඔක්කොම එකක් කියනකොට තව එකක්. ඕක සෝකරි නාටකම් වගේ දැම්මනම් මොකද වෙන්නේ? ඉස්සර අපි මුංචි කාලේ සෝකරි නාටකම් කියලා එකක් තිබුණා. අද පටන් ගත්තාම අදත් නටනවා, හෙටත් නටනවා, අනිද්දාත් නටනවා, ගෝයන් කපලේ වුණා. ඉතින් අපි කොල්ල කාලේ හරියට යනවා සෝකරි බලන්න. ඔය සෝකරි වල දෙවි නාට්‍යයක් තිබ්බොත් මොකද වෙන්නේ? මොන බල නාට්‍යයක්? මොකද දොස්තර මහත්තයා කියන්නේ? ආයෙ වෙන වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ. සෝකරි වල ඉන්න වෙනවනේ. එපා වෙනවා. එයින්ද තමයි විනාඩි 15ක දාලා තියෙන්නේ එපා වෙනවා. ඒවා ඔක්කොම වින්දනේ එපා වෙනවා. ඒකයි ඕක කරලා යන්නේ. මේ වින්දනයේ දුක අපේ රාග දේශ මෝහ නැති චින්තනයේට විඳින්න ඕනේ නැහැ. ඒ නිසා නිවන හඳුන්වලා තියෙන වචනේ දැනගන්න. බුදුන් වහන්සේ නිවන හඳුන්වලා දෙන්නේ සංඥා වේදිත නිරෝධය කියලා. ඔන්න නිවන නම් සංඥා වේදිත නිරෝධය. මොකද මේ කියන්නේ? මොකද වේදිත කියන්නේ? වේදිත කියන්නේ විඳීම. වේදිතය කියන්නේ විඳීම. අපි මොකද කරන්නේ විඳින්න කියලා? තමයි නෝයන්. ඇහැට රූපයක් දැක්කා. ඇහෙන් රූපයක් දැක්කා. පාරේ යන රූපයක් හරි වෙන රූපයක් හරි ඇහෙන් දැක්කා. ඕකෙන් ගන්නවා පොඩි සංඥාවක්. මොකද්ද? ඒක ලස්සන රූපයක්. ලස්සන කෙනෙක් පාරේ යනවා. ලස්සන මලක් නේ. සංඥාවක් ගන්නවා. තේවතුරු කෝපයක් ගෙනත් දැන් කොහොමද විඳින්නේ? කොහොමද මේ කෝපෙ විඳින්න හදාගන්නේ? දුක් ෂෝක් ඒකනේ. පැණ්ඩාවක් තියෙනවා, කාටක් තියෙනවා, කීයක් තියෙනවා, රස්නෙක් තියෙනවා. ෂෝක් ඒක. දැන් ඒක ෂෝක් කියන සංඥාව ගත්තාම හරනවද පිටපැත්තට? දැන් මොකද කරන්නේ? ඩිංගක් පොළවා. එතකොට ෂෝක් එක ඉවරයි. ආයෙ මොකද කරන්නේ? ආයෙ ඩිංගක් පොළවා. එතකොට මේ කුඹුරේ පල්ලියට මේ ෂෝක් එක ඉවරයි. ආයෙත් පොළවා. කීසයක් විතර මොනවද? ඒ කෝප්පේ මොකක් අරගෙනද? ඒ කෝප්පෙන් සංඥාවක් අරගෙන, මිහිරි සංඥාවක් අරගෙන, රස සංඥාවක් අරගෙන. සංඥා කියන්නේ ඒකයි. අපි මේ ඉන්ද්‍රිය ගෝචර වස්තු වලින් ඇහැට පේන රූපේ, කනට ඇහෙන ශබ්දෙන්, නහයට දැනෙන ගන්ධෙන්, දිවට දැනෙන රසයෙන්, කායට දැනෙන ස්පර්ශයෙන් අපි සංඥා ගන්නවා. මේ පුදුම ඉඳගෙන ඉන්නවා
මේ කුක්කුවෙන් වැඩි වෙලාවක් ලෑන් යන හේතුව අයියෝ මේ කාර්යය අමාරුයි. ඉතින් ඉඳගෙන ඉන්නකම් අමාරුවෙන් තමයි ඉන්නේ. ඒක මොන සංඥාවක් නුකර ගත්තොත් ඔය ඕනේ හැටි ඉන්න පුළුවන්. ඒක මිහිරි සංඥාවට ගත්තොත් නැගිටින්නේ නැහැ. නේ? නම් මොන සංඥාවක්වත් ගන්න තුින්න සංඥාවක් අරගෙන විඳින එක සංඥා වේදිතය නිරෝධ කරනවා නැති කරනවා. මොන්නේ නිවන? ඕක නැති කරන්න ඕනේ කොතනද? කොතනද? තමන්ගේ හිතේ. එතකොට නිවන කියන්නේ එතන. මේ සංඥාවක් කරගෙන විදින එක කරන්නේ අපේ හිතෙන්. හිතෙන් අර දේකෝන් කරගෙන සංඥාව ගන්න. එහෙන් දැකලමයි පාරේ යන කාන්දාරුපෙන් සංඥාවක් ගන්න. මත්දන් කෝටලේ දැක්කම ඒක විශ්කේ කියලා සංඥාවක් ගත්තොත් එහෙම මොන එක්කනාට බලමාත්‍ය කොහොමද? එහෙම කාර්යෝ ඉතින් අපි මේ සංඥා ගන්නෙ අදින්ද රෙදි කෑල්ලක් ගත්තාම චෝල මොකද කරන්නේ? කුංජි කාලේ ටිකක් ලස්සන නැති ගවුමක් ගෙනත් දුන්නාම අම්මලා තාත්තලා ඒක පාටක් එහෙම නැත්තම් ආහෝ මට හැම වෙලාවෙම කුංජි කාලේ ඉඳන් අපි මේ සංඥා ගන්න පුරුදු වුණා. ඇහැට පේන රූපෙන්, කනට ඇහෙන ශබ්දෙන්, නායට දැනෙන ගන්ධයෙන්, දිවට දැනෙන රසයෙන්, කායට දැනෙන ස්පර්ශයෙන් සංඥා අරගෙන විඳින එක තමයි සංඥා වේදිතය කියන්නේ. අපේ හිත හැඩ ගැහිලා ඉවරයි. ආයි පුරු කරන්න ඕනේ. හැඩ කැඩිය ගත්ත සංඥාවක් විඳිනවා. කන්ද ඇහුනේදී සංඥාවක් ගත්ත විදිහට ඉවරයි ඉවරයි. ඊතර සික්කේ ලැබිලා ඉවරයි. ඔය ශික්ෂණය විනාශ කරන්න පුළුවන් තවත් ශික්ෂණයක් මගේ. සික්ඛා ඒක සංඥා උප්පජ්ජන්ති සික්ඛා ඒක සංඥා නිරුද්ධන්ති කියලා බුදුන්වහන්සේ පොට්ටපාදේ පැහැදිලි කරේ ඒකයි. ඉතින් අපි පොට්ටපාදල තමයි අපි මේ බමුණ විතරක් අල්ලා ගන්නවා පොට්ටපාදේ කියලා. අපි කවුද? අපි තේකුම් බැඳීම තමයි. සංඥා අරගෙන විඳිනවා. ඉතින් අපි උපදිනකොට සංඥා අරගෙන විඳින්න පුරුදු වෙලා දුවන්නේ. දුව මවුගෙන් මිදෙනකොට මොන සංඥාවක් අත උනේ නැහැ. ඉබන්න දවසේ ඇස් දෙක වහගෙන හිටියේ මේ ලෝකේ බලන්නවත් කැමති නැහැ. වැඩි හරියක් බුද්ධි. ඊට පස්සේ ඉතින් දවස් 2 3 4 5 6 7 විතර යනකොට දරුවලා කම්මලාට පේනවා ඇතිනේ. දැන් නම් ඉතින් දරුවෝ දිහා බලන්නේ නැති උනේ හදන්නේ. මේ දරුවා හැදගෙන නැහැ. මාසයක් දෙකක් යනකොට මොකද වෙන්නේ? අම්මා දරු නැලවිල්ලක් කියනවා නම් මාස දෙකක් තුනක් යනකොට එතකොට තමයි ඉන්නේ. සංඥා ගන්නවා. ශබ්දයෙන් සංඥා අරගෙන දැන් උඩට නැලවෙනවා. කුරුළු කොට්ටයක් එල්ලනවා. උපන් දවසේ එල්ලන්නේ කුරුළු කොට්ටයක් තොටිලි. බලයි කියන්නේ. නේ? නමුත් මාස දෙකක් තුනක් යනකොට එතන ඉඳන් තමයි අපි පටන් ගත්තේ සංඥා ගන්න. ඉතින් අවුරුදු දැන් 50ට 70 වෙලා කොච්චර සංඥා ගන්න පුරුදු වෙලා ඇද්ද? ඒකල්ල ඉතින් අපි බලනවා නිවන් සම්පත් ලැබීවා කියලා. ඉතින් කාටවත් නම් තව හම් වෙලා නැති බව මන් දන්නවා. ඔය සංඥා වේදිතේ තමයි දුක. සංඥා අරගෙන විඳින එක දුකක්. ඒ නිසා නිවන සංඥා වේදිත නිරෝධය. සංඥා අරගෙන විඳින එක නිරෝධ කළා දාන්න පුළුවන් නම් හිතට ඒ ගතිය නැති කරන්න පුළුවන් නම් එතනයි නිවන. නිවන් දකින්න පුළුවන්. කවද්ද? කියන්න මතු බුදුවර මෛත්‍රී සුන්දරවල කියලා. නෑ එච්චර කල් ඉන්න ඕනේ. මේ ජීවිත කාලේ නිවන් දකින්න පුළුවන්. ඔය සංඥා අරගෙන විඳින මොනවද මේ ගන්නෙ? කාම සංඥා.
පංචකාම වස්තුවක් කියලා දෙයක් තියෙනවා. කැමැත්ත උපදන වස්තු තියෙනවා මේ ලෝකේ. ඒ නිසා මේ ලෝකේ කියන්නේ කාම ලෝකේ කියලා. කැමැත්ත උපදන වස්තු මොනවාද? ඇහැට පේන වර්ණ රූප, කනට ඇහෙන ශබ්ද, නායට ඇහෙන ගන්ධ, දිවට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ. ඔය පහෙන් අපේ සිත තුළ කැමැත්ත උපදිනවා. මේ විඳින්න පුරුදු වෙලා. ආන්නේ වෙන සංඥා අරගෙන මේ විඳින ජීවිතයක් අපි ගත කරන්නේ. ඒ නිසා හැම වෙලාවෙම අපි දැන් හොයන්නේ විඳින්න. දැන් විඳින්න හොයන ගමන් නිවන් දකින්න නම් බැරිය. විඳීම නිරෝධ කරපුවාම අපිට නිවනක් තියෙන බව බුදුන් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කළා. සංඥා වේදිත නිරෝධය. දැන් සංඥා අරගෙන විඳීම නැති කරන්ට ශික්ෂණයක් අවශ්‍යයි. ඒකයි පොට්ටපාදේ කිව්වේ. අපි විඳින්නත් පුහුණුනේ අපේ හිත පුහුණුනා ශික්ෂණයක් හිතෙන්න ලැබුණා. දැන් අපි ශික්ෂණයක් හදාගන්න ඕන විඳින එක නිරෝධ කරන ශික්ෂණය. මේ විඳින එක නිරෝධ කරන්න. අපිට නමක් දාලා තියෙනවා. මුදි ෂෝක් නමක්. මේ අවබෝධ කරගත්ත ධර්මතර අතීත කාල අපේ ධර්මතරය. මේ කවුරුත් අහලා ඇති උම්මග්ග ජාතකේ. උම්මග්ග ජාතකේ රජ කෙනෙක් ඉන්නවා. මොකක්ද ඒ රජුගේ නම? උම්මග්ග ජාතකේ ප්‍රධානම රජු වේදේහ රජු. ඇයි මෙයාට වේදේහ රජු කියන්නේ? වින්දනේට රජෙක්යා. විඳින්න රජෙක්. ඔන්න අපේ තියෙන රජකම. අපි මොන රජවරුද? වේදේහ රජවරු. ඒකවත් තේරුම් අරගෙන පිටර යනවා. එතකොට මේ විඳින්න හේතුනාම වේදේහ රජුරෝ හින්දානේ මේ විඳින්න දඟලන්නේ කියලා Tamanට තේරෙන්නේ. විඳිනේට රජවරු මේ පුත්‍යාඥ මිනිස්සු ඒකයි ඒ ධර්මදර උම්මග්ගජාත කතුවරයා මේ රජුරුවන්ට වේදේහ රජුරෝ කියලා කිව්වේ. ඒ රජුරුවන්ට පමණක් නෙවෙයි මේ ලෝකේ ඉන්න පුත්‍යාඥ මිනිස්සු විඳින්න රජවරු. කොහොමද විඳින්නේ? මේ හිත අනුශාසනා කරනවා හතර දෙනෙක්. වේදේහ රජුරවන්ට ඉන්නවා සේනක පුක්කුස කාවින්ද දේවින්ද කියලා පඬිතුවරු හතර දෙනෙක්. ඔය කතන්දර අපි මේ තුනේ හතරේ පන්තිවලදී කාණේ නම් අපි ඉස්කෝලේ යන කාලේ ඔය තිබුණා. මාවුද්ද පඬිතුෝ කියලා කතාවක් එහෙම. දැන් ඒ වැත්තේ නෑ ළමින්ද. ඒක තිබුණා. වේදේහ රජුරවන්ට ඉන්නවා අනුශාසනා කරන පඬිතුවරු හතරක්. සේනක පුක්කුස කාවින්ද දේවින්ද. ඒ හතර දෙනා හොයලා දෙන්නේ විඳින්න. මේ හතර දෙනා කවුද කියලා හොයලා බලන්න. ඔය හතර දෙනා අපි ගාවත් ඉන්නවා. ඔය හතර දෙනා අපි ගාවත් ඉන්නවා. උදේ ඉඳන් රෑ වෙනකන් අපිට ඔය හතර දෙනා නිින්දට යනකම් අනුශාසනා කරනවා. දැන් තමන් ගාව ඉන්න වේදේහ රජුරවන්ට අනුශාසනා කරන තමන් වේදේහ රජුරෝ නම් තමන්ට අනුශාසනා කරන හතර දෙනා හොයලා බැලුවා. අපි මෙච්චර කල් ජීවත් වුණා. අපි මේ විඳින්න පොළොවන්ට අපිට හිතෙන් අනුශාසනා කරන්නේ කවුද කියලා? ඉතින් කොහොමද මේ අනුශාසනා බාර ගන්නත් ඔය වරක්කලා අපි හිතාගන්නේ? මේවා තේරුම් ගන්නද? මේ හතර දෙනා තමයි ඔය සේනක පුක්කුස කාවින්ද දේවින්ද කියලා පෙන්වන්නේ. බුදුන් වහන්සේ ලෝකයට වදාරනවා චත්තාරෝ විවහාර ධම්මා කියලා ධර්ම හතරක්. සතර විවහාර ධර්ම. අපි විවහාර කරන වචන හතරක් තියෙනවා. අපි හැමදෙනාම කතා කරන වචන හතරක් තියෙනවා.
ඒකවත් අවබෝධ කරගත්තද? අපි මේ ජීවත් වෙන්න භාවිතා කරන වචන හතර අපි මේ වැඩ කරන්න පෙළවෙන විවිධාකාර කර්ම ක්‍රියාකාරකම් කරන්න අපිට අපි පොළොවන අනුශාසනා කරන වචන හතරක් අපි පාවිච්චි කරනවා. මොකක්ද මේ වචන හතර? ඇහැට පේනකොට පාවිච්චි කරන වචනයක් කියනවා. මොකක්ද? දකින්නවා. දකින්නවා. මම දැක්කා. මට පේනවා. දකින්නවා කියන වචනේ. ඕක තමයි පාලි භාෂාවෙන් දිට්ඨ කියලා කියන්නේ. බණ පොතේ කියනකොට පාලි භාෂාවෙන් ඕකට දිට්ඨ කියලා කියනවා. දකින්නවා. දකින්නෙක් වෙනවා. අන්න දකින්නවා කියන එකෙන් අපිට අනුශාසනාවක් ලැබෙනවා. තව එකක් තියෙනවා. අපි කනට ඇහෙනවා ශබ්ද. ඇස් දෙකට වර්ණ රූප හැප්පෙනකොට දකින්නවා කියලා කියනවා. කනට ශබ්ද වදිනකොට මොකද අපි කියන්නේ? ඇහෙනවා. මට ඇහුණා බාදිනවා. මට ඇහුණා හොඳ සින්දුවක්. ඇහෙනවා. ඇස් දෙකට පේනකොට දකින්නවා. කන් දෙකට වදිනකොට ඇහෙනවා. අපි පාවිච්චි කරන වචන ව්‍යවහාර ධර්ම විවහාර කරන වචන. එතකොට නහයට දැනෙනවා ගඳක් සුවඳක්. දිවට දැනෙනවා රසක් නීරසක්. ඇඟට දැනෙනවා ස්පර්ශයක් සීතල උෂ්ණ මෘදු මොළොක් ගති දැනෙනවා. නහයටයි දිවටයි කයටයි මොනවා හරි වැදුනහම මොකක්ද අපි කියන්නේ? තව කෙනෙකුට කියන්නේ මොකක්ද කියන්නේ? මට සීතලක් දැනෙනවා පුතේ ඔන්න තුආයවත් තරම් වරෙන් පෙරව ගන්න. අර සීතල උලක් වදිනකොට දැනෙනවා. මට ගඳක් දැනුණා. නායත් වහගෙන ඉවරයි. මට දැනෙනවා තේ කෝප්පෙට සීනි මදි කියලා. දැනෙනවා. දැනෙනවා. එතකොට දකින්නවා, ඇහෙනවා, දැනෙනවා. ඔච්චරද කියලා බලන්න. දැන් වචන තුනයි කිව්වේ. අපි ව්‍යවහාර කරන වචන තුනක්. දකින්නවා, ඇහෙනවා, දැනෙනවා. ආයෙත් අනේ පුතේ අර මනගෙදර යන්න කියනවා දැනුයි මට මතක් වුණේ. ඒ වගේම මතක් වෙනවා. ඔළුවේ තියෙන જાති හැප්පෙනකොට මොකද වෙන්නේ? අනේ පුතේ මට මතක් වුණා අපේ මැරිච්ච පුතා. මේ පුතා දැකලා මතක් වුණා. ඔළුවේ තියෙන එකක් මතක් වුණා. එතකොට වචන කීයද පාවිච්චි කරන්නේ? වචන කීයද? හතරයි. දකින්නවා, ඇහෙනවා, දැනෙනවා, මතක් වෙනවා. ඕකට මුතුනාදේකවා චත්තාරෝ ව්‍යවහාර ධම්මා. මේ ලෞකික මිනිසා විවහාර කරන වචන හතරක් තියෙනවා. ඔය හතර ඇහුනහම ඔය හතර අපිට අනුශාසනා කරනවාද යම් දේවල් කරපන් කියලා. අනුශාසනා කරන්නේ නැද්ද? මම දැක්කා අපිට ඊයේ බැන්න එක දැන් පාරේ යනවා. මම දැක්කා. මම දකින්නවා ආන්න අපිට බැන්න එක යනවා. දැන් ඇතුලෙන් අනුශාසනා කරන්නේ නැද්ද? කියනවද? ඔය මිනිහා සුවපත් වේවා කියලා කියපන් කියලා. කොහොමද එහෙම කියන කට්ටිය ඉන්නවනම් හොඳයි නේද? රටේ කලබෝලාහල මොකවත් නැතුව ඒගොල්ලෝ පාරවත් නේද? දැන් අනුශාසනා කරනවා අඬුවට බැන්නේ කායන්වා උකට බැරිපා. දැන් නිකන් ඉන්නවද? අනුශාසනාව බාර ගන්නවද? නැද්ද? උකට ගහපන්. උක මරාපන්.
හිටියගම පාරේ යන මිනිස්සු මරණ කාලේ ගෙවල් වල පැනලා මරනවා. ඒව බලන්නේ හැන්දෑවට ප්‍රවෘත්ති බලන්න ඕන. ඒ වෙලාවට තමයි ධර්මයේ දකින්න පුළුවන්. අන්න අනුශාසනාව. කවුද? දකින්නවා කියන මේ දිට්ඨ කියන ධර්මතාවය අපිට ඇතුලෙන් අනුශාසනා කරනවා අරක කරපන් මේක කරපන් කියලා. ඔන්න සීලක පුප්පුත කාවින්ද දේවින්ද කියන හතර දෙනා වේදීය රජුවන්ට උදේ ඉඳන් රැ වෙනකන් මොනවද කරන්නේ? අනුශාසනා කරනවා. අනුශාසනා කරපෙන් මත ඌවලන්ට අත් දෙක බැඳගෙන ඉන්න අය ඇතුලෙන් අනුශාසනාවක් ආපුවාම උන්නෝකට බැනපිය කිව්වාම ඌවලන්ට කටට දොගෙනගෙන ඉන්න අය ඇතුලෙන් අනුශාසනා ලැබෙනකොට තමයි අපි මේ ඔක්කොම කරන්නේ. ඔය හතර දෙනා තමයි අපි ගාව ඉන්න පඬිතුයෝ හතර දෙනා. වේදී රජුන් අනුශාසනා කරන ඔය හතර දෙනා උදේ ඉඳන් රැ වෙනකන් අපිට මොකද කරන්නේ? ඇතුලේ ඉඳන් අනුශාසනා කරනවා. කනට ඇහුණා. කන මෙහෙක් කරලා අහගෙන හිටියා. අනුගුණ බණිනවා. අනුගුණ බණිනවා. ඒ වෙලට අනුගේ හොඳ කියනවා. එතකොට ටික සන්තෝෂ වෙනවා. අනු හොඳ හින්දුවක් ඇහෙනවා. ඇතුලේ මම කරනවා කියන්නේ. සුතකාරේ. මුඩ නහයට දැන්නකොට දිවට දැන්න කායනකොට. උන් දැනෙනවා. සුවඳ දැනෙනවා. රසක් දැනෙනවා. ස්පර්ශයක් දැනෙනවා. ඉතින් ඒ ගැන නිකන් ඉන්නවද? නෑ. හිතපන් ඕකේ. මෙහෙම කරලා විඳපන්. මෙහෙම කරලා විඳපන්. අපිට ඇතුලේ තියෙන ඇති හොයලා බලනවා නම් ආයෙ තව කවුරුවත් උනේ නෑ මේවා පෙන්නලා දෙන්න. එකයි උන්වහන්සේ කියන්නේ සොයන් අවබෝධයටපත් වෙයක් කියලා. සමස්ත හොයලා වෙනකන් කියලා කිව්වා. අද ඉන්න ඔක්කොම කට්ටිය මේ අනුභවලා දෙනකම් බලාගෙන නිවන තව කවුරුත් දෙනවා කිව්වනම් සාලි වලට අපේ ලොක්කෝ වෙලාට නිවනුත් අරගෙන වැටවල් ගහගෙන. ඒ සාලි දෙනවනේ රත්නපුරේ තියෙනවා වෙනම නිවනක් තියෙනවා. සාලි තියෙනවනේ මැනික් සාලි. අහන්නේ වලට ගන්න පුළුවන් දේවල් නෙවෙයි. තමා තුලින්ම තමයි විමර්ශනය කරලා අවබෝධ කරගන්න. අපිට උදේ ඉඳන් රැ වෙනකන් දිට්ඨ සුත මුත විඤ්ඤාත දකින්නවා ඇහෙනවා දැනෙනවා මතක් වෙනවා කියන මේ හතර දෙනා ඇහැට රූපයක් වුණත් කණ්ඩ දන්තයක් වුණත් නාහයට ගන්න සුද්ධ වුණත් දිවට රස වුණත් කායට ස්පර්ශයක් වැදුණත් අපි විඳින්න බලමු. එතකොට අපි විඳින්න ඒ නිසා තමයි වේදී රජුවන්ට ඉන්නවා අනුශාසකයෝ කියන්නේ. ඒ හතර දෙනා Tamanට ඉන්නවාද කියන එකට වැටුණා. දැන් හිතන්නවනේ තමන්ට අනුශාසනා හතර දෙනා නැහැ කියන අයත් උත්සන්න බලන්න. අපිට ඔය හතර දෙනා උදේ ඉඳන් රැ වෙනකම් මේ සංසාරේ ඉන්නකම් අනුශාසනා කරනවා. ඔය හතර දෙනාගේ අනුශාසනා නවත්තන්ට වේදී රජුන්ට කියනවා වේදී රජු මහන්ති වෙනවා තව අනුශාසකයෙක් ගෙන්න ගන්න. කවුද? කවුද? මේ කතාව කියවලා නැද්ද? මහා උච්ච පඬිතුයෝ වෙන්න ගන්න දඟල. ඉතින් වේදී රජු මොකද කරේ? අර හතර දිනාගේ කීමට මහා උච්ච පඬිතුයෝ ආයෙ ලිව්වා. දැන් අපි මොකද කරලා තියෙන්නේ? අපි මහා උච්ච පඬිතුයෝ වෙන්න ගත්තද? විපාර කියන්නේ කොහොමද? මහා උච්ච පඬිතුයෝ වෙන්න ගන්න අපි කැමති නෑ. අපි මේ හතර දෙනා ඉන්නොත් ඇත්තේ. ඒකයි දුන්නහන්ට කියන්නේ ප්‍රඥාවක් හොයාගෙන ඉන්න. පඤ්ඤාදිෂ්ඨානයක් හදාගෙන ඉන්න. ප්‍රඥාව හොයන්න ඕන කියලා අදිෂ්ඨානයක් හදාගෙන ඉන්න. උන්වහන්සේ හතර අදිෂ්ඨානයක් ගැන කතා කළා.
ධාතුගම සූත්‍ර දේශනාවේ අපි මහෞද්ද පඬිතුන් ඉන්නකට. එතකොට වේදී රජුගේ හදන වේදී රජුගේ රැකගත්තේ කවුද? අර පංචාල චන්දි කුමරිය ආරගෙන ගිහිල්ලා සේනක පුත්තුද ගාවින්ද දේවින්ද හතර දෙනාම කිව්වා අහවල් රජුගේ දුවක් ඉන්නවා හරි ලස්සන කෙල්ලක් මේ මිනිහට අවුරුදු 70ක් විතර වෙනවා වේදී රජුවන්ට. ඉතින් අර හතර දෙනා කිව්වා ඔය කෙල්ලාට මරින් කියලා. දැන් අපිට 70 වුණත් කවුද අනුශාසනා කරන්නේ ඔය කෙල්ලක් එහෙම අරන් ඉන්න කියලා? අපේ හිත ඇතුලේ ඉන්න මේ හතර දෙනා. ඔය හතර දෙනා අපිට තාම අනුශාසනා කරනවා. මත් බෝතලයක් දැක්කම හොරින් බීලා බලයක් යනකොට ගෙදෙට්ට යනකොට මුත්ත මල්ලියටයක්වත් තවල බලයක් මොක දැනගන්න නුණා කියලාවත් කියන්නේ කවුද? ඇතුලේ ඉන්න අනුශාසකයෝ. ඇතුලේ අනුශාසකයෝ. ඒ නිසා මේ මග ජාතක කතාවෙන් මොනේ තරම් ලස්සන ජීවිතයකට අපිට අනුශාසනා කරනවාද කියලා බලන්න. මේ හතර දෙනාගේ කීකාගෙන හිටියොත් අන්න අමාරු වෙනවා. බෙල්ලට තොණ්ඩු වැටෙනවා. මේ ජේරජ්ජුරුවන්ගේ බෙල්ලට තොණ්ඩු වැටෙනවා. පංචාල චන්දි කුමරිය ගේන්න ගිහිල්ලා. හතර පැත්තෙන්ම හිර කරගත්තා. යන්තම් මහෞද්ද පඬිතුගේ ගිහිල්ලා විංගියක් කපලාගෙන ආවා. දැන් අපිටත් දැන් ඔය හතර දානේ සංසාරකනාවෙන් අපේ ජීවිතේ මොනතරම් කාලකන්ණි වෙලාද කියලා බලන්න. ඒ නිසා පඤ්ඤන්නප්පවජ්ජය ප්‍රඥාව හොයන්න ප්‍රමාද වෙන්න එපා. සත්‍යමනුරක්කේය සත්‍ය රහිත අධිෂ්ඨාන කරගෙනilla ඡාගමනුරේය මේ හිත තුළ උපදින පහත් සිදුවෙලි පරිත්‍යාග කරපන් ශාන්තිමේවසෝ සික්ඛේය ශාන්ත මනුෂ්‍යෙක් වෙන්න පුහුණු වෙයන් කියලා බුදුන් වහන්සේ අපිට අනුශාසනා කරනවා. ඒක තමයි ජාතිබංග සූත්‍රයේ චතුරාර්ය කියලා උන්වහන්සේ පෙන්නන්නේ. අපි මේ වගේ හරි අවබෝධ කරගෙන මොකද්ද මේ හදන්න තියෙන්නේ අපිට නිවන් දකින්න? නිවන් දකින්න නම් මොකද්ද හදන්න ඕනේ? කියන්නේ ලොකු විහාරයක් හදන්න ඕනේ කියලා. කියන්නේ ලොකු පිළිමහාන්තනයක් හදන්න ඕනේ කියලා. ඒවද කරන්න කියලා කියන්නේ නෑ ඔය මොකවත් කියලා නෑ. දැනුමානම් තම සිත දැනුවාමයි. අන්න මේ පද හතර තේරුම් ගන්න. මේ පද හතර තේරුම් ගන්න ධම්මපදේ. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා චිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුශාසනං. ඔන්න බුදුවරයාගේ අනුශාසනාව. ඔය අල්මාරි වල මේ තියෙන්නේ පුරවල. ඔය පුරවලා තියෙන ඒවා ඔක්කොම පද හතරට දැම්ම බුදුන් වහන්සේ. ඔය ත්‍රිපිටකයේ කියලා තියෙන ඒවා ඔක්කොම තියෙන ඒවා මේ පද හතරට දැම්ම. සබ්බ පාපස්ස අකරණං. මේ පාප කියන්නේ පව් කියලා අපි භාවිතා කරන්නේ නොකටයුතු දේවල්. මනුෂ්‍යෙක් වශයෙන් නොකටයුතු දේවල්. ඒවා තමයි පාප. ඒවා නොකිරීම සඳහාද යහපත් මනුෂ්‍යෙක් වශයෙන් ජීවත් වෙනකොට කළ යුතු නොකළ යුතු කියලා දෙකක් තියෙනවා. හොඳ නරක කියලා දෙකක් තියෙනවා. යහපත අයහපත කියලා දෙකක් තියෙනවා. කුසලය අකුසලය කියලා දෙකක් තියෙනවා. මේ ධර්මයේ ලෝක ස්වභාවය. එතකොට අපි මොකක්ද කරන්න ඕනේ? මේ පාපච්ච අකරණං මනුෂ්‍යයන් වශයෙන් නොකටයුතු දේවල්. හැම මනුෂ්‍යයාම ජීවත් වෙන්න ආසයි. කවුරුත් මෙලෙන්ට ආසයි. හැම මනුෂ්‍යයාම තමන්ගේ ජීවිතයට ආදරේ.
එහෙමනම් තවත් ජීවත් වෙන්න ආසා සිටින කෙනෙක් මරණවා නම් සතෙක් හෝ වේවා මිනිසෙක් හෝ වේවා ඒක නොකටයුතුයි. ඒකයි පාණාතිපාතා වේදමණී සික්ඛාපදං සමාදියාමි කියන ශික්ෂාපදයේ අර්ථය. තමන් අකමැති දෙයක් අනුන්ට කරන්න එපා. මම ජීවත් වෙන්න ආසයි. මෙතෙන් දෙන පුරා භූමිය ජීවත් වෙන්න ආසයි. අන්න ඒ සත්‍යයේ ජීවිතය හානි කරනවා නම් ඒක පාපයක්. නොකටයුතුයි. අන්න ඒවා නොකර සිටීම සඳහා සම්බුභාවචා කරනවා. මොකක්ද ඒ වෙලාවට කරන්න ඕනේ? තව මිනිස්සේ Tamante ගැවුව බැන්නා හානි කරා කියලා ඒ මිනිස්යා මරන්න හිතෙනවා. සතෙක් හැප්පුවා කියලා ඒ බල්ලා මරන්න හදනවා. වත්තර හරකමල්ල කෑවා කියලා ඒක මරන්න කපන්න කොටන්න අවිනා ගෙලනවා. උකුණා උරුවේ කෑවා කියලා උක නියුත් දෙකට දාලා මරන්න අපි හදනවා. එතකොට අන්නේ වෙලාවට අපිට මේ මරන්න හිතක් එනවා. සර්පයා කියන එක හායන්න දැක්කත් අපිට මොකා කියලාද හිතෙන්නේ? සර්පේ කියලා. ඌක දැක්ක හැටි මොකක්ද අතට ගන්නෙ? ගෙදර හිටියනම් උඩැල්ල තිබ්බනම් උඩැල්ල පාරේ යනකොට නම් ගල් ගෙඩියක් මොකටද ගන්නෙ? අර කාමරන. අර කවිනාශ කරන්නේ. ඔය සිත අපිට උපදිනවා. ඇයි මම කියන එක රැකෙන්න තමයි දඟලන්නේ අපි. මම කියන මේ දැනත්තා රැකගන්න තමයි මේ පිටත් යන මිනිස්සු දඟලන්නේ. එහෙමනම් අන්නේ වෙලාවට අර අයිත්‍යකරතා මරන්න යන මේ චින්තනය වෙනස් කරන්න බුදුන් වහන්සේ අනුශාසනා කරාලු ඒ ජනතාවට මේ පද හතරේ. සම්පපාපස්සා කරණං කුසලච්ච උපසම්පදා. ඔන්න කුසල් කරන වෙලාව. ඔන්න කුසල් කරන වෙලාව. අර සතාවරන්ට ඒ සතාට ගහන්න හිංසා කරන්න ඕන කියලා සිතක් උපන්න හැටියෙම කුසල් කරන වෙලාව. කුසල් කරන්න. කුසලච්ච උපසම්පදා. කුසල සිතුවිල්ලක් උපද්දපල්ල. මොකක්ද බුදුන් පුළුවන් කුසල සිතුවිල්ල? අනේ මේ සතා මම මරන්නේ. මමත්වේ පාලනය කරගන්නවා මේ මම කියන එක අපයි කියලා ගහයි කියලා මට කරා කියලා අපි මේ මරන්න කියන්නේ. අන්න මමත්වේ පාලනය කරගත්තා. උක තමයි මෙත්තා කියන්නේ. මමත්වේ දෙකකට. එතකොට හිතට පැමිණෙනවා කරුණා. කර්ම ඍණ කරනවා. කරුණා කියන්නේ කර්ම අඩු කරනවා. කර්ම නැති කරනවා. කරුණාවක් කියන්නේ. මට කරුණාවක් කියලා මම කාලේ බිමට දැම්ම කියලා එහෙම කියන්නේ නැද්ද? ඊයන මොකද්ද මේ කරුණාව කියලා යන්නේ? ඒක දන්නේ. කරුණාවට මෙත්තා ගන්නේ. කරුණා ගන්නේ. ඉතින් නමනන් කියයි ඉන්නවා කරුණාවචේ කියලා. කරුණා දාස කියලා දාගෙන ඉන්නවා. කරුණාව මමත් දෙමටුණා කරුණාවක් ඇති වෙලා ගැලවින්නට දෙනවා. මම මේ සතා මරන්න දෙන්න ඕන. අන්න කුසලස්තු උපසම්පදා කියන්නේ උප. කුසල පිටිවෙල්ලක් ඉපැද්දුවා. මට මේ සතා මරන්න හිතුණා මම මරන්න ඉන්නවා මම ඉවසගෙන ඉන්නවා කියලා සිතුවිල්ලක් එතනම උපදිනවා නම් මොකද ඒක? කුසලස්තු උපසම්පදා සම්පපාපස්ස අකරණ. ඔන්න කුසල් කරන දවස. ඔන්න කුසල් කරන වෙලාව. දැන් අපි කුසල් කරන්න ඇත්තලා ඉන්න කවද්ද? කියන්නේ පොයිදාන. කුසල් කරන්න ඇත්තලානේ පොයිදාන.
ඉතින් පොඩාට සූට් එකක් තෝරන මේ මට වගේ සුදු වෙද්දක් කරකලාන් එකක් බඩු අල්ලක් පාන්චලක් වඩවඩුවක් ගිහිලා ඒකට තාප්පෙත් තියෙනවා. ඇයි මේ උසාවික හදට උඩ ගේනවා හදට. කඩුවට දාන්න යන්නේ. මේ තරම් සරල පාරක් පෙන්නලා තියෙද්දි බුදුන් වහන්සේ කුසල් කරන්න අද මිනිසා දඹදිවට යනවා. කටින බින්කමට දඹදිවට යනවා. මම දැක්ක මේ උපාසකම්මලා යනවා ඉතින් තිබුණු පොළවේ තියාගෙන අඳින්න එකෙක්වත් නැහැ කියලා ඒ ස්වාමීන් වහන්සේලා කියනවා. මේ ආලපාල ගම්වල විසිරුට දෙනවා. මේ ඇඩගඩ නැති මිනිස්සු ඉන්න ඕනතර. මොනවද මේ අපි ඇඩගැහිලා තියෙන ක්‍රම? මේ ජීවත් වෙන ගමන් හිත හදනවා විතර හිත හදන්න යන්න තැනක් නැහැ. හිත හදන්න යන්න තැනක් නැහැ. හිත නරක වෙන වෙලාවට හදන්න අර චර්පයා දැක්කම මරන්න හිතෙනවා. Tamante බැන්න මනුස්සයා දැක්කම ගහන්න හිතෙනවා. ලස්සන රූපයක් දැක්කම පස්සෙන් යන්න හිතෙනවා. අනුගේ කරේ මාළයක් තියෙනවා නම් කඩා ගන්න හිතෙනවා. මේව තමයි පාප. ආනේ විලාවට කුසලත් උපසම්පදා. කුසල සිතුවිල්ල උපද්දපල. මට ආශාවක් ආවා මගේ වෙසගෙන ඉන්නවා ඉවසගෙන ඉන්නවා. මට තරහක් ආවා මේ මනුස්සයා දැකලා මගේ වෙසගෙන ඉන්නවා මගේ වෙසගෙන ඉන්නවා. තුන්දෙනෙක් කියන්නේ. කුසල කරනවා. කුසල කරනවා. කියා කියද? කියා කියද? අත පහක් කියන්නේ. අත පහක් පත්වන්ට බුදුන් වහන්සේ මාර්ග හදලා ඕම කුසල් කරනවා නම් මේ අපේ රටේ ජනතාව මේ බුද්ධාගම්කාරයෝ කියන ලේබල් බුද්ධාගම්කාරයෝ ඔය කුසල් කිරීම කරනවා නම් හැන්දෑවට අපි බලන ප්‍රවෘත්ති ඔය ටිකක් ලක්ෂණ වෙනවා. ඔය කපන කොටන දූෂණ භීෂණ හැන්දෑවේ හතට ප්‍රවෘත්ති වෙලා අපිට දකින්න හම්බෙන්නේ මේ බුදුන් වහන්සේ වදාළ මේක තමයි මිනිසාගේ ජීවත් වෙන ක්‍රමය. මේ ජීවන ක්‍රමය බුදුන් වහන්සේ ලෝකෙට දුන්නේ. ඒක කල්පනා කරන්න. උන්වහන්සේ ශික්ෂණය ලෝකෙට දුන්නේ. මොකක්ද ශික්ෂණය කියන්නේ? පුහුණුව. කල්පනා කරන්න මේ සමාජයේ ඉන්නවල අපේ කම් කරුව ගන්නත් දෙආකාරයකට පරිදි වෙනවා. පුහුණු කම් කරුවා නුපුහුණු කම් කරුවා. ගුරුවරයෙක් වෙන්න මොකද වෙන්න ඕනේ? පුහුණු වෙන්න ඕනේ. හෙදියක් වෙන්න පුහුණු වෙන්න ඕනේ. දොස්තර මහත්තයෙක් වෙන්න පුහුණු වෙන්න ඕනේ. එතකොට ලෝකයට අද ලබා දෙන්න පුහුණුව. දරුවන්ට පුහුණුවක් ලබා දෙන්නේ. ඒ නිසා දරුවන්ට ශිෂ්‍ය ශික්ෂාව කියලා කියනවා. පාඩම් වල. මේ ශික්ෂණය ලබා දෙන්නේ. බුදුන් වහන්සේ කවුද? තුන් ලෝකෙම ගුරුවරයෙක්. ඒ උත්තරීතර ගුරුවරයා මිනිසා පුහුණු වෙන්නේ කරන්න කටයුතු කළා කියන්නේ. නැත්තම් අමු විදියේ මේ පුහුණුවක් නැති ඉතර වනචාරීව ජීවත් වෙච්ච කට්ටිය මොනවද ඉල්ලගෙන ගියේ? ඔය තාම සංකේත තියෙන්නේ ඊතර වගේ පැත්තේ. පොරොබෙටිය කරේ දුන්න පීඨේ දේවානම් පීඨක රජුෝ ඔසම්පුන් පොහොව දවසේ මොකක්ද කරේ ළඟට ගියේ? යනවනේ මිහින්දේ මොකක්ද කරේ ළඟට ගියේ? දුන්නේ කොපුවේ මොනවද තිබුණේ? ඊටලඩි
ඒ මනුස්සයා පුහුණු කරාද නැද්ද? ඒක බණපදයෙන් පුහුණු කරා. අන්න බුද්ධ ධර්මයේ තියෙන ආනුභාව. ආනිසංස අනුසංස ආවුනේ ටික බිමට දැම්මයි වෙලා එක බණපදයක් ඇහිලා. එතකොට බුදුන් වහන්සේ මේ මහරහතන් වහන්සේ ලංකාවට වැඩිය මොකටද මේ පොය දවසේවත් සතෙකුට ඉන්න දෙන්නේ නැතුව විනෝදයට සත්තු මරන්න හැඩ ගහලා ඉන්නේ රජවරු පවා හදන්න ලංකාවට වැඩි හැදුවා. එතකොට පාලකයෝ හදන්න පුළුවන් මොකෙන්ද? ධර්මයෙන්. දැන් හදන්න යන්නේ මොකෙන්ද? ඒව ගැන කතා කරන්න ඕනේ නෑනේ. මේ හැම මිනිහෙක්ම හදන්න පුළුවන් මොකෙන්ද? ධර්මයෙන්. ඕනම කෙනෙක් හදන්න. අජාතත්‍යයි තාත්තමරාපු පාලකයා. මේ ධර්මයෙන් අපි හදන්න බුදුන් මේ මහරහතන් වහන්සේ ලංකාවට වැඩි ඉඳලා තමයි අනුරුදු මහරහතන් වහන්සේ කියන්නේ. බුදුවෙයි. මොකද දුන්නේ? ශික්ෂණය. ශික්ෂණය. ඇයි? සත්තු මරන්න පුළුවන්නේ. සත්තු මරලා විනෝද වෙන්න පුළුවන්නේ. ඒ මිනිස්යා සත්තු නොමරන්න පුළුවක් ලබා දෙන්න තියෙන ශික්ෂණය. ආනිසා අපිට ඇඟිලි පහට ශික්ෂා පද පහයි දීලා දෙන්නේ. මොකක්ද ඒකට කියන්නේ? පංචශීල ප්‍රතිපත්තිය. ඇයි ඒක? අම්මලා කියන දාඩ උටි රැට වයමනම් පන්තිල් අරගෙන පුලියට දැන් මොකටද පන්තිල් ගන්නෙ? අම්මලා උගන්නේ කාට මම මේ කියන්නේ? වය වෙනකොට. ඒ පන්තිල් පද පහ උදේ හවස කියවන්නද මේ හදලා දෙන්නේ? ඕකේ ශ්‍රේෂ්ඨත්වය අවබෝධ කරගත්තද මේ ලංකාවේ මිනිස්සු? අන්න මිනිහා යහපත් මිනිහෙක් වශයෙන් පුහුණු කරන්න දෙන ශික්ෂණය. අර අයහපත් අසත්පුරුෂ මිනිසා යහපත් මිනිසෙක් කරන්න බුදුන් වහන්සේ ශික්ෂණයක් ඇති කරා. අපේ හිතට පුහුණුවක් ලබා දෙන්න ඕන. අපි පුහුණුනේ අයහපත් දේවල් කරන්න. ඒ නිසා උන්වහන්සේ දිනපතා ජීවිතයට පංචශීල ප්‍රතිපත්තියක් අපිට යෝජනා කරලා සම්මත කරලා දෙනවා. ඒකෙන් මොකක්ද ඇති වෙන්නේ? ලස්සන ජීවිත ක්‍රමයක්. යහපත් මිනිසෙකුගේ ජීවිතයක් උදා වෙනවා. අන්න අමු මිනිසා පංචශීල ප්‍රතිපත්තියෙන් පුහුණු මිනිසෙක් කරනවා. නුපුහුණු මිනිහා පුහුණු කරනවා. ඇයි? අපි නුපුහුණු මිනිස්සු වශයෙන් මේ ලෝකේ ඉන්නේ. උන්වහන්සේ දැක්කා මේ ලෝකේ ජනතාව පුහුණු මිනිස්සු නෙවෙයි. මේ මිනිසුන්ට සත්පුරුෂයෙක් වශයෙන් ජීවත් වෙන්න පුහුණුවක් අවශ්‍යයි කියන එක ලෝකේ ගහනගා කිව්වා බුදුන් වහන්සේ. උපදීන මිනිහෙක් පුහුණු මිනිහෙක් නෙවෙයි. අපි උපදීන දොස්තර මහත්තයෙක් කියලා මේ දොස්තර මහත්තයාගෙන් වහන්න උත්පත්තිම දොස්තර වෙලාවලකින් පුහුණුවක් දුන්නා. එතකොට මේ විවිධාකාර තනතුරු වලට අපි පුහුණුව ලැබුණා. ඒ වගේ මේ සමාජයේ බිහි වෙන්නේ නුපුහුණු දරුවෝ, නුපුහුණු මිනිස්සු. ඒ නුපුහුණු මිනිසා පුහුණු මිනිසෙක් කිරීමට උන්වහන්සේ ජීවන ක්‍රමයක් හැදුවා. කරුණාන්ත පැහැදිලිව කියනවා. ඉතිපෝ මයා විවටෝ khemo මක්ඛෝ සෝවට්ටිකෝ පීතිගමනියෝ පිහිටෝ කුම්මග්ගෝ ඊට සූත්‍ර දේශනාව. මොකද මේ කියන්නේ? මම මේ ආකාරයෙන් නුඹලාට khemo මාර්ගයක් විවෘත කරා. khemo මාර්ගෝ ඒ පාරේ යනකොට කිසි බයක් වෙන්න ඕනේ, සුරක්ෂිතයි. ඒකයි khemo මාර්ගය කියන්නේ.
ඒක සුරක්ෂිතයි. රැකෙනවා. තමා විහිම ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. තමා විහිම තමන් රැකෙනවා. තමන්ගේ ධර්මතාවයන් හේමෝ වක්කු සෝවත්තිකෝ ඒක හරිම සුවයි. මේ තථාගතවරයා විසින් ගොඩනගා තිබෙන මේ ජීවන ක්‍රමය සුරක්ෂිතයි, ക്ഷേමයි, සෝවත්ති සුවසේ යන්න පුළුවන්, සුවසේ ජීවත් වෙන පීතිගමනියෝ තමන්ගේ ජීවිතේ පීති සම්පන්න කරගන්න පුළුවන්. සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්. ඉතිකෝ මායා විලෝකේ මම මේ ආකාරයෙන් නුඹලාට ජීවන ක්‍රමයක් යුක්ත කරලා කියනවා. වැරදි ජීවන ක්‍රමයේ වසායත. වැරදි ජීවන ක්‍රමයේ වසායත. ඉතින් අපි අද දුකයි කියන්නේ කොයි එකේ ගිහිල්ලාද? අර වැරදි විදියට ජීවත් වෙලා අපි කියනවා සංසාරේ හරි දුකයි කියලා. නමුත් මේ ලෝකයේ ජීවත් වෙච්ච රහතන් වහන්සේලා කියවද මේ ලෝකේ දුකයි කියලා? නෑ. උන්වහන්සේලාගේ ජීවන ක්‍රමය වෙනවා. ඒ නිසා මේ බුදුදහමේ තියෙන සරල දැනින් පටන් ගන්නට මොකක්ද සරලම ශික්ෂණය? පංචශීල ශික්ෂණය. පංචිල් පද පහ අපිට දේහවස කියවන්නට නෙවෙයි දීලා තියෙන්නේ. ඒක රැකෙන ආකාරයට ජීවත් වෙන්න ඕන. පංචිල් පද පහ අපි පුහුණු කරන ශික්ෂණය. එතකොට ඊ සඳහා තමයි කුසලත්ත උපසම්පදා. දැන් ගන්නකො පාණාතිපාතා වේදමණී සික්ඛාපදං සමාදියාන් කියලා අපි දැන් කී කාර්යයක් කියවන්නද? කිස්පෑනකන් කිව්වනේ. තාවමත් අපිට තියෙනවාද පුහුණුවක් මధుවාරෝම් ගන්නකොට මෙහෙම ගන්න තියෙන්නේ? තියෙනවද? නෑ. ඉතින් සික්ඛාපද කියවලා දුන්නට ප්‍රාණ මේ මధుවාවරණ කතන්දරේ නෙමෙයි මේ පංචිල් පද කියන මිනිසුත් මරලා ගාන එක නවතිනවද? නෑ. එහෙනම් පුහුණුවක් ලැබිලා නැහැ. අපි කියවලා විතරයි හිත පුහුණු වෙනවා. හිත පුහුණු වෙනවා. ඒ වතර කෝපේ විහිලා අඩිය ටිකක් ඉතුරු කරා. අඩිය ටිකක් ඉතුරුනාම ඔකට මොනුන් දෙන්නේ? මොකෙන් කටින් නැද්ද? ඔබ හොදන්න නැතුව ඒ වෙලාවෙම පැත්තකින් තිබ්බොත් මොනුන් දෙන්නේ නෝ? කූවිය විල කියනවා. දැන් කූවිය වල එලවන්න මොකද කරන්නේ? ටැප් එක ගන්න. හැබැයි පාණාති පාඨාවේ මනීති කාවනන්දමා ගියාමි කැටෙන්ට ගිහිල්ලා. අර කූවිනික යන්නටලා හොදපන්. ඊකේ නිවි කරන්න තියෙන්නේ. ඒක නිවි කරන්න ඕනේ. පොඩි කාලින් දරුවා බොහෝ කරන්න ඕනේ. පුතේ දේවදූතෙක් කිව්වනම් කෝපි හොදලා කියපන්. එතකොට අර කූවිය ඉන්නේ නෑ. ප්‍රාණඝාතයක් කරන්න ඕනේ නෑ. වාග්ගල ගහලා කියලා ඒක හොදන්න තුවිල ටීවී බලන්න පුරුදු වෙලා වාක්‍ය ඔක්කොම එකට දාලා හොදගන්න යනවා. එතකොට කූවිය අර මොනවද මේ අපේ ප්‍රතිපත්තිය මොනවද? අපිට පුළුවන් අර කූවිය එක වළක්වන්න. ආවරණය කරන්න පුළුවන් නෝයි. ඒ වතුර බිව්වා තමයි බිව්ව කෝප්පේ ඒ විලාම හොදලා බිව්වා. ප්‍රශ්නේ ඉවරයි. මේවා තමයි චාරිත්‍ර වාරිත්‍ර කියන්නේ. අපේ බෞද්ධ ශිෂ්ටාචාරය කියන්නේ ඕවා. අද මොකවත් අපි ගාව නැහැ. අපි නිකන් ඔය ශික්ෂාපද ටිකක් කියවන මිනිස්සු බවට පත් වෙලා ඉන්නවා. කවදාවත් අපිට මේ පවතින ජීවිතේ වසුවයක් නැහැ. බොරුවට පෙන්නකට ඉන්නවා ඕකටක් අපි. ඕනේ මම ඉතින් ඉන්නවා සන්තෝෂෙන් තමයි ඇතුළ වෙනවා. වාටේට පෙන්නනවා සන්තෝෂෙන් කියලා. ඊයෙන් නම් පල්ලෙහාට හැම මිනිසාම පිටින්නේ
තමන්ගේ චර්යාවේ වැරැද්දෙලා යා කල්පනා කරනවා. අන්නේ නිසා හදන්න බුදුවරු ලෝකේ පහළ වෙන්නේ. දැන් ඉන්න මොකද්ද? බුදුවරු පහළ වෙලා ඉන්නේ අපෙන් කණ්ඩ. ඒකෙන් කණ්ඩ ගෙල්ලා දෙනවා. අනුකම්පා උපාදාය කණ්ඩක විනාශ කිය. අනේ මේවට හැරෙව්ව මිනිස්සු කවුද කියලා මට දැන් හිතෙන්නේ. මේ ලක්ෂණ 10ක් අපිට ලැබිලා. මේවා විකෘති කරලා අනිත් පැත්තට හරවලා කවුද කම්පා කරන්න කිව්වේ? අහගන්න පළවෙනි අනුශාසනාව ඉසිපතේ ඉඳලා 60 දින ධර්මදේශකයෝ හදලා මහජන සේවකයෝ 60ක් හදලා මොකද්ද බුදුන් වහන්සේගේ අනුශාසනාව? චරිත වික්‍රේ චාරිකාන් බහු ජනහිතාය බහු ජන සුඛාය ලෝකානුකම්පාය. ලෝකයාට අනුකම්පා කරලා ලෝකයා වෙතට ඵලයක්. බුදුන් වහන්සේ කිව්වේ මේ ලෝකයාට අනුකම්පා කරලා ලෝකයා වෙතට ඵලයක් කියලා. අද අපි කියලා බුදුන් වහන්සේට කියන්නේ අනුකම්පං උපාදාය පටිගන්නාට උත්තම. අනුකම්පා කරලා මෙන්න මේ ආප්පගෙන්ගේ කෙහෙලිගේ කාරව කුඹුවත්තේලා ඉන්නකෝ. මෙන්න විකෘති බුද්ධා. මේ අපි උන්වහන්සේගේ ධර්ම නෙවෙයි. අපි උන්වහන්සේ වෙතට යන්නේ මොන හරියක් ඔළුවට ගන්න. දහමක් අහන්න යන්නේ. අපි උන්වහන්සේගේ අනුශාසනාවක් ලබන්න උන්වහන්සේ දෙන්න නෙවෙයි. උන්වහන්සේ අපේ බොකුවට ගන්න. උන්වහන්සේ උපේක්ෂාවෙන් ඉන්නේ. ඒ නිසා අවබෝධ කරගෙන යන්න. පන්තිල් ඵල පහරක් ඉන්න මාර්ගය. ඒක රකින්න කාටවත් අවසර වුණේ නැහැ. කායෙන් පන්තිල් පද ඉල්ලන්න කියලා දැහැනේ දැන් 8 දින නම් ඉල්ලගන්න වෙලා තියෙනවා. පන්තිල් පද ඉල්ලන්න ඕනේ. තමන්ම සමාදන් වෙන්න පුළුවන්. ඒ නිසා අපිට තියෙන්නේ අදිස්ථාන කරගන්න. චතුරාර්ය ඥානයක් ගැන කතා කරන්නේ. අපි උදේ ඇදෙන්න නැගිටිනකොටම කල්පනා කරන්න. මේ ලෝක සත්‍යයේ දයාව කම්පාවෙන් තමන්ගේ මුළු ජීවිත කාලය තරුණ ජීවිතේ ඉඳලා වයස අවුරුදු 16 ඉඳලා ලෝකයාට කැපකරපු ජීවිතයක් බුදුනාගේ ජීවිතය. පරපටිපත්තාවේ ජීවිකාදී පොම්පිතේ නමින්නම් පච්චවේකී ධම්මං උන්වහන්සේගේ අනුශාසනා මාගේ මේ ජීවිතය අනුතදා කැපකර තිබෙන්නක් කියලා නිතරම නුඹලා සිහි කල්පනාවෙන් හිතේ තියාගෙන වාසය කරපළා. අපි අනුන්ට සේවය කරන්නේ මේ Tamanටම නෙවෙයි අපේ ජීවිතය අනුන්ට කැප කරපළා. ආන්නේ උන්වහන්සේගේ ජීවිත කාලය කැප කරලා අපිට කිව්වා මුවන් තරම් දුරට මේ අනුන්ට සේවයක් කරන්න. අපේ ජීවිතය අනුන්ට කැප. ඒකයි මේ නැත්තම් මේකට නිවාඩු දැම්ම නම් මාස 3ක් විතර නිවාඩු දාලා ගෙදර ඉන්න වෙනවා. ඒ වගේ නෑ මට ඒක පොඩ්ඩක් උනක් කමක් නෑ මම යනවා කිව්වම යනවා මොකද ඉතින් මට කිසි කර්මයක් නෑ. ඒ තුන අදිෂ්ඨාන කියනවා. ඒවා සඵල වෙනවා. ඒ නිසා අදින්න කල්පනා කරන්න හැම දිනම බුදුන් වහන්සේ අපේ ගුරුවරයෙක්. දිනෝගුරු මනුෂ්‍ය ලෝකයේ පමණක් නෙවෙයි දිව්‍ය බ්‍රහ්ම ලෝකවල ගුරුවරයෙක්. දෙවි බඹුන් හැදුවා. අපි හැදුවා. අද මේ කතා කරන්නේ උන්වහන්සේ හැදුව නිසා. එතකොට ඒ උත්තරීතර ගුරුවරයා අපිට පද 4කින් අපිට දුන්නා සම්බපාව සහකරණ කුසලච්ච උපසම්පදා චිත්ත පරියෝධපරං ඒතං බුද්ධාර්ථ අන්නේ තුන්වෙනි පදයට අවධානය චිත්ත පරියෝධපරං ඔන්න බුදුන් වහන්සේ පවර්ලා කියන වැඩි උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට පවර්ලා කියන වැඩ අද ගුරුවරු මේ දරුවන්ට වැඩ පවරන පාසලවල පැවරුම් අධ්‍යාපනය කියලා නමක්ම දාලා තියෙනවා. බුදුන් වහන්සේ ගුරුවරයෙක්. උන්වහන්සේ ශ්‍රාවකයන්ට වැඩක් කරනවා. මොකක්ද අපිට පවර්ලා කියන වැඩේ කියලා හවුවත් අද බුද්ධාගමකාරයෝ කියන්න දන්නේ.
වැඩි වෙලාවක් ලෝරි මිනිහෙක් ඇවිල්ලා විදේශිකේ නුඹලගේ ශාස්ත්‍රවරයා නුඹලාට පවර්ලා කියන වැඩේ මොකද්ද කියලා ඇහුවොත් උඩවලා ඉන්න වෙනවා. ඒ වැඩේ වන්දන දන්නේ. හැබැයි බුද්ධාගම සචිත්ත පරියෝධකණං ඔන්න පවරපු වැඩේ. මොකද්ද මේ? තමන්ගේ හිතෙන විදිය පිරිසිදු කරලා හදාගන්න. හිතෙන විදිය සෞතුයි නැද්ද කියලා බලන්න පුතා. මේ තරුණ ගැටවලින් මේ ඉඳගෙන ඉන්නවා බාහිර යනවා රත්තන කෑනවා මේ හිත එකක් ගන්න ඉන්නවනේ. නෑ කියන්නේ බුදාගත් ඒවල පවුගලට වෙලන්නේ අපිත් එහෙම බලන්නවත් ඉන්නවනේ. පොඩි වීඩියෝක් කරන්න ඉන්නවනේ. හිතෙනවා මේ එක වැඩක්වත් සිද්ධ වෙයිද හිතෙන්නේ නැතුව ඇයි මෙතෙන්ට කට්ටිය ආවේ? මේ ධර්මශාලාවට ඇයන්නේ මෙතෙන්ට ආවේ. කකුල් දෙක කිව්වල ඵලයක් කියලා කොහොමද කකුල් දෙක කිව්වයි? කකුල් දෙක කිව්වා ආනාපාන ධර්ම සාකච්ඡාවක් තියෙන ඵලයක් කියලා. කිව්වද? මොකද කිව්වේ? හිත කිව්වේ. ධර්ම සාකච්ඡාවක් තියෙනවා ඵලයක්. එතකොට මේ හිත කියන විදිහට වැඩ කරන්නේ අපි ඕක තේරුම් ගන්න. හිතේ මොකද්ද කියන්නේ? කියන දේ කරනවා. අන්න හිතෙනවා. ඒක කරට වුණාම යන්න උන බලන්න මොකක්ද සාකච්ඡාව කියලා. හිතුණා. හිතේ දේ මොකද කරන්නේ? චේතනාහං වික්ඛවේ කම්මං වදා. හිතේ දේ කර්මයක් වෙනවා. හිතේ දේ ක්‍රියාවක් වඩවත් වෙනවා. ඒක තමයි කර්මයක් වෙලා ක්‍රියාවක් වෙලා මෙතෙන්ට කට්ටිය ආවේ. එවනම් අපි උදේ නැගිට තැන ඉඳලා අපි මේ කරන වැඩ ඔක්කොම කරන්නේ මොකට අනුවද? හිත ඇතුලේ හිතෙන විදියට. හිතෙන විදියට ඇහැට රූපේ දැක්කාම හිතුණා ඔන්න වැඩක් කරනවා කර්මයක් කරනවා. කනට ශබ්දයක් ඇහුණා හිතුණා කර්ම කරනවා. එතකොට උදේ ඉඳන් අපි වැඩ කරන්නේ හිතෙන විදියට. ඒකනේ අම්මලාට කියන්නේ දුවලා ගැටවල දුවලා අම්මට ඕන විදියට නෙවෙයි කාට ඕන විදියට මට ඕන විදියට මම වැඩ කරන්නේ ඒක හරිය තමයි මේ අපි ඔක්කොම වැඩ කරන්නේ අපිට හිතෙන විදියට අන්නේ හිතෙන විදියට කරන වැඩ තමයි කර්ම වලින් වෙන්නන්නේ අපි කරන ක්‍රියාවලින් ඉතින් ඒවා යහපත් කර්ම අයහපත් කර්ම කියලා දෙකක් තියෙනවා සමහර වැඩ කරපුවාම හොඳයි තමන්ට කරදරයක් නැහැ අනුන්ට කරදරයක් නැහැ. සමහර වැඩ කරපුවාම අනුන්ට කරදරේ පස්සේ තමන්ට කරදරේ. එහෙමනම් ඔය වැඩ කරන්නේ හිතෙන හින්දා ඊටා බුදුන් වහන්සේ අපිට අනුශාසනා කරනවා සචිත්ත පරියෝධපණං සචිත්ත පරියෝ. හිත හිතෙන විදිය හදාගන්නilla හිත පිරිසිදු කරලා හදාගන්නවා. ඇයි මේ පිරිසිදු කරලා හදන්න කියන්නේ අපිට කියනවා මේ ලෝකෙට ආවට පස්සේ අපේ හිත තුළ මේ රාගය, ද්වේෂය, මෝහය කියන කෙලෙස් හැදෙනවා. ඒවා වළක්වන්න බෑ. ආශාව, කෝපේන ගති, ඊර්ෂ්‍යාව, වෛර අපි උපදීකට අරන් ආවේ නෑ. මේ ලෝකෙට ආවට පස්සේ මේවා හැදුනේ. ආනේවා නිසා අපිට ආශාවල් හිතෙනවා. තරහ ඇති වෙනවා. අනුන් කෙරෙහි අනුන්ගේ සම්පත් වලට ඊර්ෂ්‍යාවල් හිතෙනවා. අපේ චින්තනය ආනේ චින්තනය සුද්ධ කරගනින්න. ඒක පිරිසිදු කරලා හිතෙන විදිය යහපත් කරගනින්න. දැනට නරක සිතෙන් තමයි හිතෙන්නේ. මනෝපංගම ධම්මා මනෝදෙට්ඨා මනෝමය මනසාචේ පදුත්තේන බාධදීවා කරෝතිවා තතෝනං දුක්ඛං අන්වේති චක්කං වාදෝ බලංකි ඔන්න ධම්මපදේ පළවෙනි ගාථා අපිට මේ දුක පැමිණෙන්නේ අපේ නරක සිතෙන් කරන වැඩේ නිසා
තරහ ඇවිල්ලා වැඩක් කරොත් කවදාවත් Tamante අපටක් වෙන්නේ නැහැ, අනුන්ට අපටක් වෙන්නේ නැහැ. තරහ ඇවිල්ලා මැල්ලු ලියන්න ගිහිල්ලා පොරඩි කපනකොට මොකද වෙන්නේ? තරහෙන් කපයන ගියොත් අතෝක් වෙන්නේ අතෝක් වෙන්නේ. තරහින් මොකවත් කරන්න බෑ. ආසාවෙන් කරන්නත් බෑ. වඩවි. එනිසා ඔය දෙකට බර වෙන්න. ඔබ තමයි රාගේ දේශේ කියලා කියන්නේ. අන්න ඒ කෙලෙස් නැති කරලා යහපත් විදියට හිතෙන්න සෙචිත්ත පරිණෝදපණ උඹලාගේ හිත හදාගන්න. උඹලාගේ චින්තනය සකස් කරගන්න. ඕකට මහන්සි වෙන්න ඔබ නිකන් හම් වෙන්නේ වන්දේසියක් උඩ කියලා නිකක් වෙන්න උඹලට නිවන කියලා. ඔය කරන වැඩ වලින් නිවන හම් වෙන්නේ නැහැ. හිත හදාගත්ත අයට නිවනක් තියෙනවා. මේ හිත හදාගත්ත අයට නිවනක් තියෙනවා. ඒ නිසා මේ නිවන තමන් ගාව තියෙන නිසා තමන්ට හිතෙන විදියට අද අපි යටෙන්නේ සසරට, භවයට, පුනර්භවයට. අපිට හිතෙන ක්‍රමයෙන් අපි එතකොට සසරින් ගැලවෙන්න, භවයෙන් ගැලවෙන්න, පුනර්භවයෙන් විමුක්ත වෙන්න නම් මේ චින්තනය හදන්න. ඒක අමාරු දෙයක් නෙවෙයි. හදාගත්තයි ඕනතරම් ඉන්නවා. බුද්ධත්වයටපත් වුණේ හිත හදාගෙන. රහතන් වහන්සේලා උනේ හිත හදාගෙන. යහපත් සත්පුරුෂයෝ මේ ලෝකේ බෝධිසත්වෝ හිත හදාගෙන. වෙන දෙයක් හදලා නෙවෙයි. ඒ නිසා අපි සෑම කෙනාම අදිස්ථාන කරගමු අද දවසේ අපි අදින් පටන් ගන්න ඕනේ අපේ හිතේන විදිය වෙනස් කරන්න. අපිට කෙලෙස් තියෙනකම් අපිට නරක සිතුවිලි උපදිනවා. ඒකයි අපිට වෙන්නේ. ඇහැට රූපයක් වෙනකොට ඇලෙන්න හිතෙන්නේ, ගැටෙන්න හිතෙන්නේ ඒකයි. කනට ශබ්ද වදිනකොට මේ හිතෙන්නේ ඒකයි නරක විදිය. අර කෙලෙස් බලපානවා. ඒ කෙලෙස් වල බලපෑම එක සැරේම නැති කරන්න බෑ. ඒ නිසා මේ හිත හදන්න කියන ඒකායන මාර්ගයේ බුදුමහත්මිය වදාළා. ඒකායනෝ අයම් වික්කවේ භග්ගෝ සත්තානං විසුද්ධ්‍යාය ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනත්තං අත්තකමාය ඥායත්තාදිකමාය නිබ්බාන සත්‍ය කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. ඔන්න හතර සතිපට්ඨානයේ වැදගත්. ඔය හතර සතිපට්ඨානයේ ධම්ම කම්මඨාන හතරක්. ඒ තමයි සම්පූර්ණ විනිසානවලදී මේ බුද්ධ ගෝචාර උදේ කරපු දේවල්. ඔතන කම්මඨාන හතරක් නෙවෙයි කිව්වේ මම ඉස්සෙල්ලා කිව්ව හතරක්. අපිට අනුශාසනා කරන හතර දිනක් ඉන්නවා. කවුද? ඉද්ද සුද්ධ මුත විඥාන. දකින්නවා, ඇහෙනවා, දැනෙනවා, මතක් වෙනවා. ඔය හතර පාලනය කරන්න 100 දෙන්න එක තමයි සතිපට්ඨාන කියන්නේ. අවබෝධ කරගන්න. දකින්නකොටම 100න් විදියට හිත හදන්න පුළුවන්. හිත දකින්න 100 සතිපට්ඨානය කියන්නේ. 100 පිහිටුවාගෙන වාසය කරනවා කියන්නේ රූපයක් වුණා වහාම හිත තියා බැලුවා මට මොකක්ද හිතුනේ මනාපයක්ද අමනාපයක්ද දැක්කා. මොකෙන් හිතෙන්නේ? සතිපට්ඨාන. ඔන්න සතිපට්ඨානය අවශ්‍යද? ඒක භාවනාවක් නෙවෙයි. මේ 100 වාසය කරේ නැත්නම් හිත හදන්න බෑ කියන එකයි පුණාන්ගේ රූපෙට වෙන්නේ. ඒක විනාශ කරන්නේ මිනිස්සු. එතකොට ඒක උන්වහන්සේ අනුත්තර ඉන්නේ භාවනාවේ ලස්සනට වෙන්නනවා. චක්කුණා රූපං දිස්වා උප්පජ්ජති මනාපං උප්පජ්ජති යමනාපං උප්පජ්ජති මනාපං යමනාපං සෝවේ වප්පජානායි. වහාම යම් කිසි කෙනෙක් ඇහැට රූපයක් දක්ුණාම හිත දිහා බලලා මට මනාපයක් උපන්නා, මට අමනාපයක් උපන්නා, මට මධ්‍යස්ථ ස්වභාවයක් උපන්නා කියලා දැක්කනම් ඒ වෙලාවෙම හිතාගෙන. ඒ ඡේදෙම හිතාගෙන. ඒක තමයි කුසලස්ස උපසම්පදා. මොනතරම් සරලද? මොනතරම් සරලද නිවන් දකින මඟ. මේ ත්‍රිවාරයේදී ඕනෙට භාවනා කර කර ඉන්න ඕනද කියලා කල්පනා කරන්න. කැඩේට යන්න ඕනේ ගමස් රකින්න.
කොහෙද බුදුන් වහන්සේ කියලා තියෙන්නේ? අතීතං නානුආගමෙන්නේ නම්බඩි කංකේ අනාගතං යදිතීතං පහිනන්දං අපච්චන්තං අනාගතං පච්චුප්පන්න යෝගම්මන් තත්ත්‍ය විපස්සති. එතනම විපස්සනා කරනවා. පාරියන කාන්තාව දැක්කා මොකද්ද මට හිතුනේ? පාරියන බැන්නමින් හැදක්වා මොකද්ද මට හිතුනේ? අන්නේ සතිපට්ඨානෙ දියුණු කරගන්න කට්ටිය. ඔකට අධිෂ්ඨාන කරගන්න උදේ නැගින්නකොට මම අද ඇහැ කන නාසය ජීවිතය ඉගෙන ඉන්දියාට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හැපෙනකොට සීයෙන් වාසය කරනවා කියලා. හිත දැකලා සීයෙන් වාසය කරනවා කියලා අධිෂ්ඨාන කරගෙන වැඩ කරන මිනිසයාට තමන්ගේ හිත හදා ගන්න පුළුවන් අනිත් කිසිවෙකුට බෑ. මොනවා කරත් බෑ. ඒක තමයි අනිත් ඉන්දිය වාග්නාවෙන් කියන්නේ. එයා දකින්න ඕන තමන්ගේ හිතට උපදින්නේ. ඒක තමයි සම්දිච්ඡෝ ධම්මෝ කියන්නේ. ධර්මයේ දැක්ක කියන්නේ හිත තුළ ඇති වෙන ස්වභාවය දැක්කා. ඒ ස්වභාවය පාලනය කරන්න ඕන. ඉස්සෙල්ල ඇති වෙන්නේ පොඩි මනාපේ. ඒක නියමුත්තෙන් කඩන්න පුළුවන්. පාරේ යන මිනිහා දැක්ක ඉස්සෙල්ල ඇති වෙන්නේ අමනාපේ. මට ඕක බැන්න. ඉතින් ඕක කඩන්න පුළුවන්. කොහොමද? අහක බලාගත්තාම ඉවරයි. අමනාපේ කඩන්න පුළුවන්. මනාපේ කඩන්න පුළුවන්. බැරි මොකද්ද? ඔබට රාගයේ දේශේ මතුනහලයි. ඒ කඩලා ඉවරයි. දීනි ගන්න එක දීලා. මරා ගන්න එක මරා ගන්න. දූෂණය කරන එක කරනවා. මොනතරම් ලස්සන ඉගෙනීමක්ද මේ තිරුගුරු අධ්‍යාපනයේ. මේවා අවබෝධ කරගත්තාම කාටද කරන්න බැරි? ඉතින් මේවා අවබෝධ කරලා දෙන එක නේද අපේ යුතුයකම. මෙරටකම් හරි. ඒකයි මම මේ ඇවිදින්නේ. මේ අවුරුදු 85ක් වෙලා. ඇහත් මේ කමල පැත්තකට දාලා බැන්ඩේජ් එකක් දාගෙන ඇවිදින්නේ ඒකයි මොන්නේ. මේවා අතලොත්තකට හරි තේරිලා තියෙන බව මම මේ ඇහැ ඔපරේෂන් කරලා හිටපු ටිකේ දැක්කා. වාහන අරගෙන කණ්ඩායම් රත්නපුරේ දෙගොල්ලක් මෙහෙම බාදුල්ල අනුරාධපුර උන්නෑගල කොළඹ දස දිශාවෙන් අඳුනා ටෙලිෆෝන් එක පැත්තකින් කියලා පුතිය ගත්තේ. දවස් ටිකේම ගලේ වැඩි හරියක් එහෙමයි. ඇයි? අර බිහින්නටත් වැඩි ඉතින් ඕවර් ඇවිල්ලා මුත්තර දෙන්න තරමට විමසනවා දුකක කම්පා වෙනවා. මේ ධර්මය අවබෝධ කරගත්ත පිරිසක් අප සමග ජීවත් වෙනවා. මට ඒ සන්තෝෂයෙන්ම තමයි එහි යන්නේ පියස්සු. දැන් ආවම දුක්තර මහත්තයා කියනවා ආයෙත් ඇවිදින්න පාගෙන. මේ පුතාලා කවුදාට කියනවා. මේ හැම කෙනාම ඇයිද? රාජකාරී කරන කාලේ අධ්‍යක්ෂවරයා ඉඳලා ඉතින් අධ්‍යක්ෂ මෙහෙම කරපු මිනිහෙක් නෑ මට. අද දෙපාරකට දිගෑරිලා වදින්නේ මේ ධර්මයේ මේ දායාද කරන දේ නිසා. කයි මේ ධර්මයේ ශ්‍රේෂ්ඨත්වය බුදුන් වහන්සේගේ ධර්මය ඒ ධර්මයේ ජීවත් වෙන ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී ධර්මයේ විහිං ආරක්ෂා වෙනවා. යාමේ හැම කෙනාම මෙන්න මේ සත්‍යය අවබෝධ කරගන්න හිත හදන්න පවරලා කියනවා කියන එක තේරුම් ගන්න බුදුන් වහන්සේ. ඒක තමයි තුන්වෙනි පදේ සත්‍යිත පරිබෝධපණ. අපිට පවරලා කියන්නේ මොකක්ද බුදුන් වහන්සේ? තමන්ගේ චිත්තය හදන්න. කවුරු හරි යවුත් කියන්නේ. ඒක හදනවද? තවනම් පටන් ගත්තේ නැහැ ටිකක් නාකි වෙන එකක් තමයි ඉන්නේ බලයන් කියලා කියන්නේ. ඕකනේ කරන්නේ. කිව්වද නාකි වෙනකන් ඉන්න කියලා? නෑ. අපිට පුළුවන් වෙලාවක හදන්න ඕනේ. මේක කුඩ ගැවුනහම මොකක් කරගන්න බෑ. ගමේ ඇවිදින්න පුළුවන් කාලේ මේ ශක්තිය ගන්න කාලේ කය හදනවා වගේම හිතත් හදන්න මහන්සි වෙන්න. ඒක ගෙදරින් ඉඳලා කරන්න කොහේවත් යන්න බෑ. ගෙදරින් ඉඳලා කරන්න පුළුවන්. අපි යන්නේ ධර්මායතනයකට පොවේදාට උපදේශක් ලබා ගන්න. ධර්මයක් ලබා ගන්න. අනුශාසනාවක් ලබා ගන්න. මේ හිත හදන හැටි වෙන මොකක්ද? හිත හදන හැටි අවබෝධ කරගන්න. ඒ නිසා ඒ පණිවිඩය කියන්න මම ආවේ උදේ ඒකායන මාර්ගයේ කියන එක මම දැන් කිව්වා. සීයෙන් වාසය කරන්න
හිත අවදීන් තියාගන්න ඇහැට රූපයක් පෙරකොට පුරුදු වෙන්න තමන්ට මොකක්ද හිතුනේ? ඕක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. වෙන මොකවත් නෙවෙයි. ඉස්සර රූපේ දිහා බලලා ඒ රූපේ දිහා බැලුවාම තමන් ඒ රූපේ ගැන දන්න දේවල් මෙනෙහි වෙලා පටිච්ච සමුප්පාද වෙලා අපි පුනර්භවයට වැටෙනවා. ඒක වළක්වන්න ඕනේ. ඒ වුණොත් අපි අර පරණ විඤ්ඤාණයටම වැටෙනවා. ඒ මිනිහා බැන්න කියන එක 6 මාසයකින් බැන්න මිනිහා අද දකින්නකොට බැන්නා කියලා තමයි පේන්නේ. ඒක තමයි පුනර්භවය කියන්නේ ඊට. ඒක තමයි පටිච්ච සමුප්පාදය. මේ අතීතයට අපි යනවා. අතීතයට යන්න එපා. අනාගතයේ ඊට පස්සේ කර්ම කරන්න බෑ. ඒ දෙකම බලාපොරොත්තු වෙන්න එපා වුණාන්ද කිව්වේ. තත්ත්වගත විපස්සකේ ඒ වෙලාවම හිත විදර්ශනා කරන්න බලාපන් මොකද්ද තමන්ට හිතුනේ කියලා. තමන්ට හොඳට පේනවා ඇහැට රූපයක් වුණාම හිතුනේ මොකද්ද කියලා. කනට ශබ්දයක් වුණාම මොකද්ද හිතුනේ. බණිනවා ඇහෙනකොට තමන්ට මොකද්ද හිතෙන්නේ අමනාපයි කියලා කාටවත් පේනවා. එතකොට මොකද කරන්නේ? ඒක දැකීම තමයි පඤ්ඤාව. චක්ඛුනා රූපං දිස්සා උපජ්ජති මනාපං උපජ්ජති මනාපං සුවේව පජානාති ප්‍රඥාවෙන් දකිනවා. දැකලා මොකද්ද කරන්නේ? අන්න සංඥා ගන්නේ නෑ. ඒකත් සංඥාවකට වැටෙනවා. ඒකත් සංඥාවක් කියලා එකක් වෙනවා දුන්නා. එකම සංඥාව ඕනේ වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් එකම සංඥාවක් තියෙනවා. නැත්තම් නානත්ත් සංඥා නේද? ඇට රූපේ ගැන සංඥාවක්, චේකෝපේ දැක්කාම තව එකක්, ගූටිලේ දැක්කාම තව එකක්, කාන්තාවක් දැක්කාම තව සංඥාවක්, නානත්ත් සංඥාකාරෝ. ඒ නානත්ත් සංඥාකාරය ඒකත් සංඥාවෙන්. මොකක්ද ඒකත් සංඥාව? ඒතං සම්තං ඒතං පණිවිතං යදිදං උපේක්ඛා. අනේකත් සංඥාව. මේ අනිත්‍යනිත්‍ය භාවනාව උගන්වන්න දුන්නා. ඔන්න භාවනාව. ඒකං සම්තං ඒකං පණිවිතං යදිදං උපේක්ඛා. මට සාන්තයි ප්‍රණීතයි මම වේක්ෂාවෙන් ඉන්නවා ඉවසගෙන ඉන්නවා. උචාර කරා හිත හැදුවා චින්තනය වෙනස් කරා අනාර්ය මාර්ගයෙන් ආර්ය මාර්ගයට ප්‍රවේශ වුණා. විඥාදිත්‍ය සම්මාදිට්ඨිය වුණා. මොනතරම් සරලද සම්මාදිට්ඨිය වෙන්න? ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්පූර්ණයි. ආර්ය අෂ්ටාංග මාර්ගයට වැටෙනවා. මේ හැම මිනිස්සෙක්ම මේ හැද මුපෙන් කවේක කරන්න ඕනේ. කනට සත්‍ය කරනවා මේක කරන්න ඕනේ. අන්නේ නිසා ඒ කායන මාර්ගය සතිපට්ඨානයි. හිත දැකලා තියෙන වාසය ගැන බලන්න. අපිට උත් දුන්නේ නැහැ. අපිට අනුශාසනා ලැබුණේ නැහැ. දැන් අපි අනුශාසනාව කරනවා. හැම කෙනාම උදේ ඇලෙන් නැගිටින්න කලින් ඔය දිගා වෙලා ඉන්න ගමන්ම අත්‍යක මේ නරකට අරගෙන මේ ලෝකාර්ථ විද්‍යක් කළා වූ මේ සම්මා සම්බුද්ධ දිලෝ බුදුන් වහන්සේට නම මගේ කියන්න එපා. සම්මා සම්බුදුන් වහන්සේට නමස්කාර වේවා කියලා ඇඳීම වදි. යාන් දෙපා පිච්ච මල් කඩන්ටයි ඔය ගියන් පස්සේ මේ නාකි දෙහියකින් ගල ගහපුණ හැදිවිලා දරිස් පොල් කටක් කඩාගෙන ඉන්නේ. ඌනේ නෑ බුදුන් වහන්සේට වදින්න. දැනක් ඕනේ නෑ. අපිට පුළුවන් යන්නේ ඉඳලා බුදුන් වහන්සේට වදින්න. වන්දලා මාදි බුදුන් වහන්සේට දවසකට මට මයිටෙන් 10 15 තරයක් වෙදෙනවා. ඒක ඊපේ වෙලන්නේ හිට වෙලා. ඉබේවලින් මේ ඉන්ටර්නෙට් එක අර බුදුන් වහන්සේ වැඩින්නේ අර කමඩතරම ගෙයිත් වෙනවා මේක. මේ උදේත් වෙනවා. තාරයන්ට උන්වහන්සේගේ ජීවිතයේ දැන් මම අවුරුදු දෙකකට ඉවරයි. බුද්ධ කින්තනේ කියන්නේ මොකක්ද කියලා මම දැකලා තියෙනවා. එකයි මම මේවා කතා කරන්නේ. ඒ නිසා උදේ යන්නේ ඉඳලා බුදුන් වහන්සේට වැඳා දැන් මොකද කරන්නේ? අදිෂ්ඨානයක් අදාගන්න. බුදුන් වහන්සේ චත්තාරෝ අදිෂ්ඨාන කියලා පුදුජාති වික්ෂේප කියන අදිෂ්ඨාන හතරක්. අත මේ චත්තාරෝ කියලා පඤ්ඤන්නප්පමච්චේ සත්‍යමරක්කේ ත්‍යාගමනෝ වේතන්ති මේ වෙතෝ චික්ඛේ කියලා අදිෂ්ඨාන හතරක් උන්වහන්සේ ඉදිරිපත් කරලා නිවන් දකින්නේ. ඕක තමයි සතර දරදාව කියලා දෙරුපිර ගිහිල්ලා තියෙන්නේ. උන්වහන්සේ දුන්න සතර දරදාව කියන්නේ අදිෂ්ඨාන හතර. මොනව වරබුනි මාසිපත් දෙකේ කියන්නකෝ. මොනවද බුදුන් වහන්සේගේ පාසටහන් හතර? මොනවද බුදුන් වහන්සේ දුන්න බෝධිය? මොකද්ද බුදුන් වහන්සේ දුන්න කේස්ගත් කේස ධාතු?
ඔඩුවේ තියෙනවා ගලවලා දුන්නා නම් හම්බුනේ මජිත් වෙනවා මිනිස්සු ආව ගන්නට කෙස් ගලවලා දුන්නා. මොකද්ද මේ කේන්ද්‍ර දහත්වත් දෙනවා කියන්නේ මිනිසුන් මේවා මම පැහැදිලි කරන්නම් ළමන දුරුතුමාගේ ඕයි. අපි ඒවා අවබෝධ කරගන්න ඕනේ. අවබෝධ කරගෙන අපිට දන්ත්‍රා හතරෙන් නිකුත් වෙච්ච ධර්මතා හතරක් තියෙනවා. මේ දන්ත්‍රා හතරෙන් තමයි මේක නිකුත් වෙන්නේ. ඇයි මේ දන්ත්‍රා හතර මේ සියලුම දත්තර ශක්තිය සම්බන්ධ කරගෙන කුඩේ තියෙන උඩු දැල්ලේ දත් දෙකයි යටි දැල්ලේ දත් දෙකටයි. ඔය හතරෙන් තමයි මේකේ තියෙන ඔක්කොම පාල ඒ වගේ බුදුන් වහන්සේගේ ධර්මය මේ අදිෂ්ඨාන හතරෙන් පාලනය වෙන්නේ. ඒකයි මේකේ පරම සත්‍යය. ඒ නිසා අපි වපස්සේ බලමු. දැන් ඉතේ තියාගන්න බුදුන් වහන්සේට වැඳා දැන් අද මගේ චිත්ත දකින්න වාසය කරනවා කියලා අදිෂ්ඨාන කරගන්න ඊළඟ. අද මම ඇහැට රූපයක් වෙනකොට කන්න රසයක් වෙනකොට නහයට ගඳ දුවල දිවට රස ජීවිතෙම ඇහැටයි කනටයි. ওই දෙක තමයි. අනිත් එක දිවට, අනිත් එක කයට. ඔය හතරෙන් අපි ගොඩක් නොමගයයි. මතක් වෙනකොටත් යනවා. කාමලෝකේ කියන අපි වතාල ගන්නවා. අපි ඒ නිසා මෙන්න මේ ධිට්ඨ සුද්ධ විඤ්ඤාත හතරේ සිහියෙන් ඉන්න බලන්න. ඇහැට දකිනකොට කනට ඇහෙනකොට නහයට දිවට කයට දැනෙනකොට ඉතින් මතක් වෙනකොට සිහියෙන් ඉන්නවාගෙන වාසය කරලා ඒ හතර සංවර කිරීමට කියනවා සතර සංවර සීලය. ඕකටයි හතර සංවර සීලය කියන්නේ. ඔය හතර සංවර කරගන්න ඕනේ. මොකද්ද? දකින්නවා කියන එක සංවර කරගත්තේ නැත්නම් කෙලවෙර වෙන්නේ කොතනින්ද පුතා? පාරේ යන කෙල්ල දැක්කා. දකින්නවා. දැන් කෙලවෙර වෙන්නේ කොතනින්ද මේ ගැටවරයෝ? එල්ලුම් වයි. නෑ කියන්නකො. සංවර කරගන්න ඕනේ. ඒ වෙලාවෙ දැකීම සංවර කරගත්තා නම් අර කෙල්ල දුක්ඛණය කරලා මරයිද? සතර සංවර සීලය අවශ්‍යයි අපිට. ඒක මේ පැවිද්දන්ට විතරක් නෙවෙයි අපිටත් අවශ්‍යයි. ඔය හතර සංවර කරගන්න තමයි අදිෂ්ඨාන. ඔය හතර සංවර කරගන්න තමයි සතිපට්ඨාන ඕනේ. සීයෙන් වාසය කරන්න. ඒකල ඒකට සංඥාවෙන් ජීවත් වෙන්න. මොනවා උදේ ඉඳන් රැ වෙනකන් අම්බුණත් එකම සංඥාවයි. පුරුදු වෙන්න. දැන් ඔය පුරුදු වෙච්ච කට්ටිය ඉන්නවනේ නේද? අපේ කට්ටිය ඉන්නවනේ. ඒකට සංඥාවෙන් ජීවත් වෙන්නේ. මොනවා හම්බුණත් ඒතන් තන්තන් ඒතම් පණිවිඩය යද්දම්. මට සාන්තගෙන ඉඳ මගේ වෙතගෙන ඉන්නවා මගේ වෙතගෙන ඉන්නවා. ඉච්චර ගහගත්ත මිනිස්සු බැනගත්ත මිනිස්සු දූෂණ කරපු මිනිස්සු මත්පැන් වාගෙන ඉන්න මිනිස්සු දැන් සිතුවිල්ලක් වෙනකොට දැක්ක සිතුවිල්ල සම්මාදිට්ඨිය වුණා ඒතන් තන්තන් ඒතම් පණිවිඩය යල්ලම් උපේක්ෂාවයි. මම උපේක්ෂාවෙන් ඉන්නවා. උපේක්ෂාව කියන්නේ ඉවසගෙන ඉන්නවා. මොකද්ද? ඥානං සීලං නෙක්ඛම්මං පඤ්ඤා විරිකේන පඤ්ඤමං ඛණ්ඩේ. හයවෙනි පාරමිතාව දස පාරමිතාව ඉවසුවා. ඉතින් අර පාරියන විදිහට එක බැනගන්නේ ගහගන්නේ පාරියන ගෑන්න මේ පස්සේ යන්නේ අරක්කු මූදේ දැක්කට බැරිවේ තමයි උඩ දැන් කොට වෙන්නේ කන්ති ඉවසීම උපේක්ඛාව ඒකට සංඥාව ඒතන් තන්තන් ඒතන් පණිවිඩයි ඕක දිගට කියවන්නත් ඕනේ ඒතන් නැත්තම් මතක කෙනෙකුට ඇදිලා ඉන්නවා උදින නාම ඒතන් තන්තන් කෙනෙකුට අන්න සෝතාපන්න මනුෂ්‍යයා ඔන්න සෝතාපන්න පුද්ගලයා ඔය සෝතාපන්න පුද්ගලයා සෝතේට වැටුණා කියන්නේ යහපත් සිතිවිලි ධාරාවට වැඩිච්ච මනුෂ්‍යයා. දැන් අපි ගාව තියෙන්නේ කාම කෝප සිතිවිලි. ඒවෙන් ගැලවුණා. ගැලවිලා ඇහැට රූපේ දකිනකොට මොකද්ද වන්නේ කියලා දැක්කම නාපේ දෙකම අතහැරියා. ඒතන් තන්තන් ඒතම් පණිවිඩයන් දැක්කම පෙකාති කියන සංකල්පයට වැටුණා. මට සාන්තයි කෙනෙක්ටයි මම පීක්ෂාවෙන් ඉන්නවා මම එකගෙන ඉන්නවා කිව්වා. මේක මේ මම කියන එකක් නෙවෙයි මේක ආනන්ද හාමුදුරුවන්ට බුදුන්වහන්සේ දහපාරුත්තරයක් උන්වහන්සේ වෙදට ආපු අයට උන්වහන්සේ පෙන්වුවා ඒකට සංඥාව බලන්න අනුත්තර නිකායේ චතුක්ක නිපාත මේකට සංඥාව ජීවත් වෙනවා ප්‍රශ්න නැහැ ඊටතර ප්‍රශ්න නැහැ අමුජමියන් අතර ප්‍රශ්න නැහැ මහත්ය බණිනෝ
මගේ වෙතගෙන ඉන්නවා මගේ වෙතගෙන ඉන්නවා මගේ වෙතගෙන ප්‍රශ්නේ ඉවරයි. ප්‍රශ්නේ ඉවරයි. ඉතින් මේ තරම් සරල බුදුදහමක් මේ පඬිතුයෝට වෙලා අභිධර්ම ලියලා අපි අමාරුවේ දැම්මා. යන්න එපා අභිධර්ම බලන්න. ඒකයි මම කියන්නේ අර මොහිදින්ගේ සින්දුවත් ඇති කියලා. ඔබේ රාගී මන කැළඹේ දෝ ඊට පස්සේ මොකද? එම විට පවසමි මුවින් නොවේ බුද්ධං චරණං ගච්ඡාමි. ඒ මනුස්සයාගේ බණ ඇහුවනම් මෙලහට ඇදිලා. බුද්ධ ඥානය මොකක්ද මේ? අපි යන ලබලා තියෙන අවබෝධය සම්පූර්ණ කරගන්න. ධර්ම අවබෝධය තරණ වෙනවා. තමයි තුලින්ම බුද්ධ සරණ වෙනවා. පිටින් නෙවෙයි. ඒ නිසා අද ඉඳන් මේ ධර්මයේ තේරුම් අරගෙන කල්පනා කරන්ට අපිට පවර්ලා තියෙන්නේ අපේ හිත හදන්න ඒක පටන් ගන්න. හිතේන විදිය හදන්න. දැන් අපිට හිතෙන විදිය තමන්ගේ හිත දිහා බැලුවම පේනවා. ආයෙ මොකද කියන්නේ? තමන්ට හිතෙන විදිය දකින්න පුළුවන් තමන්ට විතරයි. හැබැයි තමන්ට හිතෙන්නේ තව කාටවත් කියන්න නැච්චයි. නැත්te කියලා බලන්න පුතා. මාත්‍යයි නෝනයි පාරේ යනවා. මාත්‍ය තව කාන්තාවක් දැක්කාම මාත්‍යට හිතෙනේව නෝන හැම දැක්කොත් මොකද වෙන්නේ? පුතාල දෙන්න රන් වෙනවා පාරේ. නෝනත් එහෙම දන්නේ. නෝනට හිතෙනේව මාත්‍ය දැක්කොත් ඒ සම්මු. අපිට හිතේව අපිට විතරයි පේන්නේ. තමන්ට ඕන වෙලාවට තමන්ට හිතෙන විදිය දකින්න පුළුවන්. ඒක හදන්න. ඒ හිතෙන විදියෙන් තමයි අමාරු වෙන්නේ. අද මේ මිනිස්සු ඔක්කොම එල්ලුම් ගන්නන්නේ හිතෙන විදිය වැරදි. නේද? මේ හිතෙන විදිය හදන්නයි ධර්මයක් අවශ්‍ය එකයි මම අද කියන්නවා. මම ඉතින් මේ ටික ඇති කියලා හිතනවා අද දවසට මම මේ පැහැදිලි කරේ පංචශීල ප්‍රතිපත්තිය කියවන්න එපා. රැකුණාද කියලා රාත්‍රියේ නිදා ගන්න ගියාම හොයලා බලන්න. අද දවසේ මම උදේ නැගිට්ටා මාටින් අද පංචශීල ප්‍රතිපත්තියේ මොනවද රැකිලා තියෙන්නේ මොනවද කැඩිලා තියෙන්නේ කියලා හැන්දෑවේ ඉඳලා ගිහිල්ලා නිදා ගන්න වෙලාවේ හැමදෙනාම සීලානුස්මති භාවනාව කරන්න. ඕකට සීලානුස්මති භාවනාව කියන්නේ සීල අරගෙන කරන භාවනාවක් නෙවෙයි. සීලය කියන්නේ චර්යාව. අද දවසේ මගේ චර්යාව හරිද වැරදිද කියලා කායෙන් ගන්න ඕනේ. තමන්ගේ ඥානකොට පුතාද කී දෙනෙකුට හරි කියලා කියයි. අද දවසේ චර්යාව හරි කියලා කී දෙනෙකුට ඇතුලෙන් කියයිද? තමන්ගේ ඥාන. ඕක තමයි සීලානුස්මති භාවනාව. ඒකෝට රාත්‍රියේ සීලානුස්මති භාවනාවේදී මොකක්ද කරන්නේ? සියල්ල වඩා අමතක කරන්නේ. බුදුන් වහන්සේට නමස්කාර කරන්න. නමස්කාර කරලා මම මේ නිදා ගන්න අවතන ඉඳලා ආපස්ස ජීවිතේ බලාගෙන ආපස්ස ජීවිතේ තමයි අනුස්මරණය කියන්නේ. චිත්තානුමත්තනාව කියන්නේ අද මේ නිදා ගන්නව මම 10ට ආවා. මේ 10ට 9 වෙනකම් මගේ හැට රූපයක් වුණා, කනට සද්දයක් වුණා, නායක කෙනෙකුට වුණා. ඒ වෙලාවේ මට ඇති වෙච්ච සිතුවිලි යහපත් ඒවෙන් කරුණයක් වුණාද මට හරි රූපෙටයි බැලුවා. ඊළඟ පැය කොහොම බලාගෙන මේ අවුදී නැගිටින්න යනකම් තමන්ගේ සීලය අනුසුති කරන්න. තමන්ගේ දවසේ චර්යාව මෙනෙහි කරලා බලන්න. බලනකොට තමන්ගේ වැරද්ද තමන්ටම පේනවා. තමන්ගේ වැරද්ද තමන් දැකලා තමන් හැදුවේ නැත්නම් වැරද්ද හදන්න කවුරුත් නැහැ. අම්මට තාත්තටවත් දරුවෝ හදන්න බෑ. ගුරුවරුන්ට ශිෂ්‍යෝ හදන්න බැරුවා වගේ. ස්වාමියාට බෙහෙලා හදන්න බෑ. පිළිදෙල ස්වාමියා හදන්න බෑ. තමන් හතර දහමක් ස්වයං විමර්ශනය, ස්වයං අවබෝධය, ස්වයං විනය. ඔය ප්‍රතිපත්ති තුන අපිට තමන්ම පාලනය වෙන්න ඕන. එන් තමන්ම පාලනය වෙන්න නම් අපි රාත්‍රියේ නිදා ගන්න ගියාම අද දවසේ මාටින් වෙච්ච වැරදි මොනවා. මේවා හරියට කියලා තමන්ටම කියයි ඇතුලෙන් වැරදිනවා. හෙට මම මේ වැරදින වෙන්න කටයුතු කරනවා කියලා මේ ධර්මයක් වෙන්නේ කරන්නේ නින්දයට. එතකොට නින්ද යනවා හොදට. ඒතකොට නිදි පෙති ගන්නත් ඕනේ නැහැ. නිකම්ම නින්ද යනවා. උදේ නැගිටිනකොට අර වගේ අදිස්ථාන කරගත්තා. දුන්නාන්ට නමස්කාර. ඉතින් යාවි සුමානියක් කොහොම ගුරු වෙන්න බලන්න.
ඒකට තමන්ටම ප්‍රතිඵල නැද්ද කියලා තමන්ම පාලනය වෙන්නේ නැද්ද කියලා තමන් සත්පුරුෂයෙක් වෙන්නේ නැද්ද කියලා බලන්න. මෙන්න මේ ක්‍රමය ආරම්භ කරන්න මේකට වැටෙන්න වැටිලා තමන් මැරෙන්න කලින් යහපත් චින්තනයකින් මැරෙන්න මහන්සි වෙන්න. තව මීයකට වෛරයක් තියාගෙන තමන්ගේ ගෙදර තියෙන බඩු මුට්ටුය කඩන් වලට රූපකම් හිතාගෙන ධර්මල්ලන්ට ආදරයෙන් මැරෙන්න ඒවා දාගලන්න එපා. සියල්ලම අත්හැරලා මැරෙන්න පුළුවන්. අත්හැරින්න වදා ගන්න එපා. උපාදානය කරන්න එපා. ඒ නිසා දෛනික ජීවිතයේ පංචශීල ප්‍රතිපත්තිය රැක්ුණාද කියලා හොයන්න. මගේ අතින් වල හිංසාවක් වුණාද? මගේ අතින් වල වංචාවක් වුණාද? මම දුරාචාර වැඩ කටයුතු බුදුවක් කිව්වද? කේලමක් කිව්වද? පරුස වචනයක් කිව්වද? විනිශ්චය ගහගෙන ගත්තද? මත්පැන් බීලා රත්යාධිකාරයෙක් වශයෙන් හැදුණාද? තමන්ගේ මහන් අහලා ඒ තමන්ගේ අනුපාඩුකම් තමන් හදාගන්න දහමක් තමයි ශික්ෂණයක් තමයි බුදුදහම කියන්නේ. ඒ බුදුදහමේ ශික්ෂණයට වැටෙන්න එතකොට චික්ඛා ඒකා සංඥා උප්පජ්ජති චික්ඛා ඒකා සංඥා නිරුද්ධති කියන ධර්මතාවය අනුව අපි විහිම්ම අපිට හැදෙන්න පුළුවන්. තමන් විහිම්ම තමන් හැදෙන්න පුළුවන්. ඉතින් මේ සඳහා මේ පංචශීල ප්‍රතිපත්තියේ වැදගත්කමත් සම්පපාවත්තා කරන කුසලත් උපසම්පදා චිත්ත පරියෝධපණං ඒතම් බුද්ධානුශාසනං කියන බුදුන් වහන්සේගේ උත්තරීතර අනුශාසනාව ශ්‍රේෂ්ඨම අනුශාසනාව විදිහට දකින්න දැකලා සෑම දිනම අදිස්ථාන කරගන්න අද දවසේ තමන්ට බුදුන් වහන්සේ අවරලා කියන චින්තනය හදන්න ඒක අද අපිට අවබෝධ වුණා. අපිට මේ චින්තනය හදන්න කොහොමද යන්න ඕනේ? අපිට තියෙන්න ඕනේ සතිපට්ඨානය. මොකක්ද සතිපට්ඨානය කියන්නේ? මේ හිත දකින්න තියෙන්නේ කොයි වෙලාවකද හිත දකින්න ඕනේ? ඇහැට රූපයක් වෙනකොට, කනට ශබ්දයක් වෙනකොට, නහයට ගඳ සුවඳ, දිවට කය මනසින් මතක් වෙනකොට අපි මේ හිත දකින්නට ඕන. ඒ දැකීම තමයි සම්මා දිට්ඨිය කියන්නේ. එතකොට කෙලින්ම ආර්ය අෂ්ටාංග මාර්ගයට වැටෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ චින්තනය යොදවලා මේ ජීවිත කාලයේ තුළදීම අවසාන වශයෙන් අපිට මේ සෝතාපන්න චින්තන මාර්ගයටපත් වෙලා අපේ මේ සංසාර මේ ජීවිත කාලයේ මරණයටපත් වෙන්න කලින් ධර්මයේ දැකින උපදවා ගැනීමට ඔබ සෑම දිනකටම අද ලැබුවා වූ මේ ධර්ම ඥානය බුද්ධ ශක්තිය වශයෙන් සරණ වේවා සරණ වේවා සරණ වේවා කියලා ඒ වගේම ලෝක සත්‍යවලට මේ දිලෝක බුදුන් වහන්සේගේ ධර්මය හැර වෙන ධමයක් නැහැ. පිළිද වෙන ඒ තථාගතවරයාගේ ධර්මයෙන් විමුක්තියක්ම ශාන්තියක්ම වේවා කියන අදිෂ්ඨානයෙන් මේ වාක්‍ය කියන්නේ. යම් කිච්චෙත්තං වදවාරං වාසකේ ස්වායන් රතනම් පරිතං නරෝතමං අට්ඨිතතාවේන ඉදම් පිත්තේ රතනම් පරිතං මේතේන සච්චේන ස්වත්‍යෝ දුරු යම් කිච්චෙත්තං වදවාරං වාසකේ ස්වායන් රතනම් පරිතං නරෝතමං අට්ඨිතතාවේන ඉදම් පිත්තේ රතනම් පරිතං ඒතේ සච්චේන ස්වත්‍යෝ දුරු යම් කිච්චෙත්තං වදවාරං වාසකේ ස්වායන් රතනම් පරිතං නරෝතමං අට්ඨිතතාවේන ඉදම් පිත්තේ රතනම් පරිතං ඒතේන සච්චේන ස්වත්‍යෝ දුරු. අද මේ ධර්ම සාකච්ඡා පැවැත්වීමට අපේ මේ කුමාරගේ මහත්මයාගේ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ විමුණුවත් දැක්වා අද වශයෙන්ම ධර්මයේ ලබා දීමට තමයි සත්පුරුෂයන් විසින් කළ යුත්තේ. ඒ කුමාරගේ මහත්මයා මේ ශාඛාව සියලු දෙනාටම ඔබට දෙනාටම මේ ධර්මානුශාසනාව තුළින් ඇතිවෙනා වූ කුසලයේ තව තවත් මේ බුදුන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරගෙන අවසානයේ නිවන් සම්පත් ලබා ගැනීමට සෑම දිනකටම චිත්ත ශාන්තිය බුද්ධ ඥානයේ පිහිටත් ඒ වගේම ධර්මඥානයේ සරණ දියා වේවා. යමක්